ඕගොල්ලොන්ගේ ප්‍රශ්නවල 54 වෙනි ප්‍රශ්නය මේ මම කියන්නේ. එතන AC සමාන්තරයි DE වෙනවා. ඒ වගේම DE සමානයි භාගයයි AC කියලා ලියන්න. හරි? ඒකේ ලියන්න එපා 2යි DE සමානයි AC කියලා. අනිවාර්යෙන් විභාගෙදී ලකුණ දෙන්නේ DE සමානයි භාගයයි AC කියලා ලිව්වාම. දෙවෙනි එකත් එහෙමයි. දෙවෙනි එකේ XY සමාන්තරයි PR, XY සමානයි PR බෙදීම 2. ඊළඟට XZ සමානයි LM, LM සමානයි භාගයයි XZ. ඊළඟට කියනවා මේ පාදවල දිග දීලා තියෙනවා AB AC BC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් XYZ ලෝ XY දිග තියෙනවා 3ක්, XY දිග 3යි නම් BC දිග 6ක් වෙනවා. ඊට පස්සේ ZY 6ක් නම් ඒක 12ක් වෙනවා. AB පාදය ZX 5ක් නම් 10ක් වෙනවා. එහෙනම් 10යි 12යි 22යි 22යි 6යි 28ක් වෙනවා පරිමිතිය. 56 PQR ත්‍රිකෝණේ පාදවල දිග තියලා තියෙනවා 10යි 8යි 6යි මධ්‍ය ලක්ෂ දිග යාකලම්පත් ත්‍රිකෝණේ පරිමිතිය අහන්නේ. එහෙනම් 10යි 8යි 18යි 18යි 6යි 24යි 24 දෙකට බෙදෙන්න ඕන 12යි. පරිමිතිය එනවා සෙන්ටිමීටර් 12ක් කියලා. 57 වෙනි ප්‍රශ්නය ABC ත්‍රිකෝණේ AB BC පාදවල මධ්‍ය ලක්ෂ පිළිවෙලින් x සහ y ලෝ ABY ත්‍රිකෝණේ පරිමිතිය 15ක් එනම් ABC ත්‍රිකෝණේ පරිමිතිය අහනවා කොච්චරක්ද කියලා. මම අන්න ඒකේ රූප සටහනක් ඇඳලා පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. බලන්න පොඩ්ඩක් කියන කාරණේ මොකද්ද කියලා. වෙනසක් තියෙනවා. 57 වෙනි ගණන 57 ABC කියලා ත්‍රිකෝණයක් තියෙන්නේ. මේ ABC කියලා ත්‍රිකෝණය මොකද්ද වෙලා තියෙන්නේ? AB හා BC පාදවල AB හා BC පාදවල මධ්‍ය ලක්ෂ දෙක දීලා තියෙනවා. මොකක් කියලාද? x හා y කියලා. මේක x ලු මේක y කියලා කියනවා. ඔයගොල්ලොන්ට දීලා තියෙනවා පරිමිතිය 15ක් වෙනවලු AB y ත්‍රිකෝණේ ABY පොඩක් කියන්න XBY sorry XBY ත්‍රිකෝණේ මෙන්න මේ ත්‍රිකෝණේ පරිමිතිය දීලා තියෙනවා කීයක්ද? සෙන්ටිමීටර් 15ක් කියලා. මේකේ පරිමිතිය 15යි නම් ඕගොල්ලෝගෙන් අහන්නේ මොකද්ද? ABC ත්‍රිකෝණේ පරිමිතිය. මෙන්න මේ ත්‍රිකෝණේ පරිමිතිය. මම මේකට අකුරු දා ගන්නවා. හරිද? මේක සිම්පල් A, මේක සිම්පල් B, මේක සිම්පල් T කියලා කියමු. හරිද? බලා ගන්න. එතකොට A ගෙයි B ගෙයි T ගෙයි එකතුව අපි දන්නවා 15ක් කියලා. මොකද පරිමිතිය කියලා කියන්නේ වටේ දිගනේ. එහෙනම් වටේ දිග එකතු කළාම ඔන්න 15ට සමාන වුණා. ඊට පස්සේ මේක A නම් මේකත් A, මේක B නම් මේකත් B, මේක T නම් මේක 2යි T බාටපත් වෙනවා. දැන් අපි ABC ත්‍රිකෝණයේ පරිමිතිය ගැන කිව්වොත් ABC ත්‍රිකෝණයේ පරිමිතිය කිව්වොත් මෙන්න මේ පාදය 2යි A, මේ පාදය 2යි B, මේ පාදය 2යි T. මොකද්ද වෙලා තියෙන්නේ? දෙක කියන අගේ පිටර ගත්තා. A එකතු කිරීම B එකතු කිරීම T කියන එක තමයි වරහන් ඇතුළට එන්නේ. එහෙනම් ඉතින් අපිට කියන්න පුළුවන් නේ A ගේ B ගේ T ගේ එකතු අපි දන්නවා කීයද? 15යි 15 වරක් 2 30ක් බවට පත් වෙනවා. පරිමිතිය සෙන්ටිමීටර් 30ක් බවට පත් වුණා. පොඩ්ඩක් හිතන්න ඕන තැන. ලොකු කාරණයක් නෙමෙයි පුංචි කාරණයක්. මේකේ AB T නම් මේ පාද ටික මේකේ නම් මේකේ වෙනවා මධ්‍ය ලක්ෂය. මේක B නම් මේක B වෙනවා මධ්‍ය ලක්ෂය. මේක T නම් මේක 2යි T වෙනවා. මේකේ දෙගුණය තමයි මෙතෙන්ට එන්නේ. එහෙනම් වටේම දිග එකතු කළාම පරිමිතිය එනවා නම් මේ ත්‍රිකෝණයේ පරිමිතිය ATB විශාල ත්‍රිකෝණයේ 2යි A 2යි B 2යි T අර වගේ දෙගුණයක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. ඒ 57 ඊට 58 වෙනි ගණනත් හදන්න කියලා කිව්වා මගේ හිතේ. 58 ඕ කේන්ද්‍රය උතේ අරේ සෙන්ටිමීටර් 5ක්ලු උතේ විස්කම්භය AB වන අතර C උතේ මත පිහිටයි. ඕ කේන්ද්‍රය වෙච්ච උතයක් තියෙනවා. 58 වෙනි ගණන. මෙන්න ඕ මේකේ කේන්ද්‍රයලු. ඊට පස්සේ කියනවා මේක අරය 5යි වෘතයේ විස්කම්භයක්
AB විස්කම්බයක්. එහෙනම් මෙන්න මේ විදිහට AB ඇඳ කියලා කියමු. AB විස්කම්බයක්. එතකොට AB පාදයේ මධ්‍ය ලක්ෂය තමයි O කියලා කියන්නේ. C උතේ මත පිහිටයි. C කියන එක උතේ මත තියනවලු. හරි. AC පාදයේ මධ්‍ය ලක්ෂය x ලු. මේක මෙතෙන්ට යා කළාම මෙන්න මෙතන මධ්‍ය ලක්ෂය තමයි x කියලා කියන්නේ. AC දිග 8යිලු. AC දිග 8යි නම් මේක එනවා 4 4. අරය 5ක් කියලා නිසා 5 5 කියලා ආවා. ඊට පස්සේ AC පාදයේ මධ්‍ය ලක්ෂය S හරි. රූප සටහනක් අඳින සමාන්තර රේඛා යුගලයක්. මේ දෙක යා කරන්න පුළුවන් නේ. මේකට මේක සමාන්තර වෙනවා. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා පිළිතුර දෙන්න පුළුවන්. එතනින් පස්සේදී කියනවා මොකක්ද? සමාන්තර රේඛා යුගලක්. හරි. OXBC චතුරාශ්‍රයේ ත්‍රපීසියමක් බව පෙන්වා එහි පරිමිතිය පෙන්වන්න. OXBC කියන එක ත්‍රපීසියමක් බව පෙන්වන්නලු. ඇයි ත්‍රපීසියමක් වෙන්නේ මේක? ත්‍රපීසියමක් වෙන්නේ මෙන්න මේ OX කියන එක සමාන්තර වෙනවා CBට. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි. අපිට කියන්න පුළුවන් මේ කියන ත්‍රපීසියමේ මේ කියන මේ චතුරාශ්‍රයේ සම්මුඛ මේ ටියුට් නැද්ද දරුවෝ? ටියුට් දැන් මං කිව්වනේ 8 වෙනි ගාන. ඊට පස්සේ මොකද්ද? ටියුට් නැද්ද කියලා අහන්නේ. ටියුට් එක දෙන්නේ කොහොමද කියලා මට කියන්නකෝ. ටියුට් දෙන විදියක් මට කියන්න. ටියුට් කොහොමද ඔයගොල්ලන්ට අවිල ගෙනියන්න පුළුවන් ය? විධිමත් සාධනය කියන එක හැමතිස්සෙම දෙන කාරණයක් නෙමෙයි. ඔයගොල්ලොන්ට මෙච්චර කාලයක් නම් අද අවුරුදු මම හිතන්නේ 8කින් 10කින් විතර විධිමත් සාධනය කියන තැනට විභාගෙදි ගිහිල්ලාම නැහැ. හරි. මේ කියන එක රූප සටහන දැන් ඔයගොල්ලෝ ඇඳා ඒකේ දත්තේ ලිව්වා තියෙන කරුණු වලින් නිර්මාණය ලිව්වා. නිර්මාණයේ විදියට PQ පාදයේ දික් කිරීමයි C හරහා සමාන්තර රේඛාවක් ඇඳීමයි කියන කාරණය. හමු වෙන තැන R කියලා දැම්මා. මේ ත්‍රිකෝණ දෙක තියෙනවානේ. මොකක්ද ත්‍රිකෝණ දෙක? APQ ත්‍රිකෝණයයි QCR ත්‍රිකෝණයයි. APQ ත්‍රිකෝණය හා QCR කියන ත්‍රිකෝණ දෙක. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා කිව්වොත් එහෙම මොනවා සමානාංග? කාටත් හොඳට පැහැදිලිවම පේන්න තියෙන එක තමයි AQට QC සමානයි. මොකද මේක මධ්‍ය ලක්ෂය නිසා. මේ පාද දෙක සමානයි. ඒ වගේම කෙනෙකුට මෙතන කෝණයයි මේ කෝණයයි තෝරගන්න පුළුවන්. මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. ඊළඟට තවත් ඕනනම් කෙනෙකුට යන්න පුළුවන් මෙන්න මෙතන කෝණයයි මේ කෝණයයි හරි මෙන්න මේ කෝණයයි හරි ගන්න පුළුවන්. කෝණ තුනම ගන්න එපා. හොඳේ. මොකක් හරි කෝණ යුගලයක් එක්ක මේ පාදය ගන්න. එතකොට මේ ත්‍රිකෝණ යුගලයේ අංග සමය මොන අවස්ථාවෙන්ද? ත්‍රිකෝණ යුගලයේ අංග සම වෙනවා. ත්‍රිකෝණ යුගලය අංග සම වෙනවා. අවස්ථාව මොකද්ද? කෝණ දෙකයි පාදයයි. කෝ පා අවස්ථාවෙන් අංග සමයි. කෝ පා අවස්ථාවෙන් අංග සම වෙනවා. එතකොට කෝ පා කියලා කියන්නේ කෝණ දෙකයි අනුරූප පාදය කියන එකනේ. එහෙනම් මෙන්න කෝණ දෙක අපි තෝරගත්තු පාදයේ තියෙන මේ තෝරාගත්තු කෝණ දෙක අතර මැදින් මේකෙත් එහෙමයි. මේ කෝණ දෙක ඒ දෙක අතර මැද තමයි පාදයේ තියෙන්නේ. ඕන්නම් කෙනෙකුට මේ කෝණයයි මේ පාදයයි. එහෙම වුණා නම් මේ කෝණයයි මේ පාදයයි තමයි ලියන්න එන්නේ. ගැලපෙන්න ඕන. එහෙනම් ත්‍රිකෝණ යුගලය ඔන්න කෝකෝප අවස්ථාවෙන් අංග සම වෙනවා. ඒක ඔයගොල්ලොන්ට ලියා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. හරිද? අංග සම කළාට පස්සේදී අපි හැමතිස්සෙම යන දේ තමයි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියන එක. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග
සමානයි කියන තැනට තමයි අපි යන්නේ. එහෙමනම් බලන්න මේ ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන බවට පත් වෙනවා. ඒක නිසා අපට කියන්න පුළුවන් මේකේ මොකද වෙන්නේ? ත්‍රිකෝණ දෙක අංග සමයි මෙන්න මේ පාදයට මේ පාදය සමාන වෙනවා. හේතුව බලන්න මේ ප්‍රතිමුඛ කෝණයේ විදිහට ගතපු එකට ඉස්සරහින් ප්‍රතිමුඛ කෝණයට ගතපු එකට ඉස්සරහින් පාද දෙක. ඒවට තමයි අපි කියන්නේ අනුරූප අංග කියලා. එහෙනම් අපි කියනවා මෙන්න AP සමාන වෙනවා CR ට. AP CR ට සමානයි. හේතුව ඇහුවොත් කියන්න පුළුවන් මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. ඒ වගේම අපි දන්නවා ඊයේ හවස හිටපු අය දන්නවා මේකම කතා කළා අපි AP ට PB සමානයි. AP ට PB සමානයි. එහෙනම් මේ කරුණු දෙකට අනුව බලන්න AP ට CR AP ට PB සමාන වෙලා අපිට කියන්න පුළුවන් එම නිසා CR සමානයි PB. CR මෙන්න CR සමාන වෙනවා PB ට. ඒ වගේම අපි නිර්මාණය කරපු නිසා CR ට සමාන වෙනවා සමාන්තර වෙනවා PB කියන එක. හරිද? මේ දෙක සමානයි සමාන්තරයි. හරිද? සමානත් වෙනවා සමාන්තරත් වෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? B C R P මොකද්ද? සම්මුඛ පාදයුගල සමාන හා සමාන්තර නිසා සමාන්තරාශ්‍රයක් කියලා. මේක සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. හරිද? ඔන්න බලන්න අපි ගියපු පාර සමාන්තරාශ්‍රයක් බවට පත් වුණා. පැහැදිලි ඇති කාරණය නැවත වාරයක් කියන්නම්. ත්‍රිකෝණ දෙක අංග සම කළා. අංග සම ත්‍රිකෝණ අනුරූප අංග සමාන නිසා AP ට CR සමානයි කියලා කිව්වා. ඒ වගේම මේකට මේකත් සමානයි AP ට PB සමානයිනේ. එතකොට බලන්න මේ PB කියන දිගට CR දිග සමානයි වගේම PB කියන රේඛාවට CR රේඛාව සමාන්තරයි. ඒක නිර්මාණයේ තියෙන එකක්. එහෙනම් සම්මුඛ පාදයුගල සමාන හා සමාන්තර චතුරස්‍රයට අපි කියනවා මොකද්ද? සමාන්තරාශ්‍රයක් කියලා. BCRP කියන එක සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද යුගල් දෙකම සමාන්තරයි. එහෙනම් ඉතින් අපිට කියන්න පුළුවන් මෙන්න මේ පාදයට මේ පාදය සමාන්තර වෙනවා. සමාන්තරාශ්‍රයේ පාද සම්මුඛ පාද සමාන්තරයි. ඒක නිසා අපිට කියන්න පුළුවන් PQ සමාන්තරයි BC කියලා. මුලින් PQ වෙනකොට ඕනම් PR කිව්වක් කමක් නැහැ. PR සමාන්තරයි BC ඊට පස්සේ ඉතින් PR ගෙන් කොටසක්නේ PQ කියලා කියන්නේ. ඒක නිසා PQ සමාන්තරයි BC බවට පත් වෙනවා. හරිනේ? ඔන්න සමාන්තර බව පෙන්ලා තියෙන්නේ. ඊට පස්සේ හරියඩක් කියන කතන්දරය ඕනේ. බලන්න හරියඩක් කියන තැනට යන්නේ මෙන්න මෙහෙමයි. හරියඩක් කියන තැනට යනකොට PQ දිගට මේ බලන්න. මේ PQ කියන දිගට QR කියන දිග සමාන වෙනවා. PQ ට QR සමානයි. හේතුව මොකද්ද? මේ ත්‍රිකෝණ යුගලයේ අංග සමයි අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. ඒක නිසා අපිට කියන්න පුළුවන් PQ කියලා කියන්නේ PR දිගෙන් කොච්චරද? PR ගෙන් හරි අඩක් නේ. මේක 5යි මේක 5යි නම් මුළු දිග 10යිනේ. 10න් මේ ටික 5ක්. 10න් 5ක් කියලා කියන්නේ භාගයක්. ඒක නිසා PQ කියලා කියන්නේ PR ගෙන් භාගයක්. ඒ වගේම අපි දන්න කාරණේ තමයි මොකද්ද? PR දිග PR සමාන වෙනවා BC ට. ඇයි PR BC ට සමාන වෙන්නේ? PR හා BC කියලා කියන්නේ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද ඒ දෙක දිගින් සමානයි. එහෙනම් ඉතින් PR වලට BC ආදේශ කරන්න පුළුවන්. අන්න එම නිසා PQ සමානයි මේ PR වෙනුවට BC ආදේශ කළා. BC බෙදීම 2යි. බලන්න එහෙනම් මේ දෙක සමාන්තරයි වගේම PQ කියලා කියන්නේ BC ගෙන් භාගයක් බවට පත් වෙනවා. PQ BC ට සමාන්තර වගේම PQ කියලා කියන්නේ BC ගෙන් හරි අඩක් බවට පත් වෙනවා. ඔන්න ඕක තමයි විධිමත් සාධනයේ විදියට ගණන්නේ. බලන්න ඒකට විධිමත් සාධනය විභාජිත කරන්න කියලා කිව්වොත් එහෙම හරි පහසුයි. ඇයි? ත්‍රිකෝණ දෙක අංග සම කළා. අංග සම ත්‍රිකෝණ අනුරූප අංග සමානයි කියලා කිව්වා. ඒක නිසා සමාන්තරාශ්‍රයක් බව පෙන්නුවා. සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමාන්තර නිසා අන්න පළවෙනි කාරණේ සමාන්තර බව කිව්වා. ඊළඟට
ආයමත් මේ පාත් දෙක සමානයි කිව්වා මුළු දිගෙන් භාගයක් කිව්වා මේ මුළු දිග මේ දිගට සමානයි ඒක නිසා PR වෙනුවට BC ආදේශ කළා BC ගෙන් භාගයක් බව PQ කිව්වා. හරිද? ඔකට අදාළ විධිමත් සාධනය කිරීම තියෙනවා 27 වෙනි පිටුවේ 27 වෙනි පිටුවේ තියෙන ටික ලියන්න. යයි ඉතින් මේ CR පිටුවක් විතර CR පිටුවක් විතර ඉඳ තියලා තියන්න. ඒකේ අදාළ දේවල් ටික ලියලා විධිමත් සාධනය නිවැරදිව කරන්න. ත්‍රිකෝණ යුගලයේ අංග සම කළා. අංග සම කළාන් පස්සේ අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. කියන්නේ මේ කෝණයට මේ කෝණය සමාන වෙන්න ඕන. හරිද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන නිසා PMQට PMQ කෝණයට සමානයි මොකද්ද? PMQට PMR සමානයි. PMQ කෝණයට PMR කෝණය විශාලත්වයෙන් සමාන වෙනවා. PMQ PMR කියන දෙක සමානයි. හේතුව විදියට ලියලා තියන්න පුළුවන් මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වීම. ඒ වගේම අපි දන්නවා PMQ කෝණයයි PMR කෝණයයි දෙක එකතු කරුවොත් අංශක කීයක්ද? අංශක 180ක් වෙනවා. හේතුව මොකද්ද මේ දෙක? සරල රේඛාවක් මත පිහිටි කෝණ. සරල රේඛාවක් මත පිහිටි කෝණ. එහෙනම් අපිට කියන්න පුළුවන් PMQ කෝණය කිව්වත් PMR කෝණය කිව්වත් අංශක කීය ගානේද? අංශක 90 ගානේ වෙන්නට ඕන. PMQ කිව්වත් PMR කිව්වත් අංශක කීය ගානේද? 90 ගානේ විය යුතුයි. එහෙනම් මෙන්න මෙතන කෝණය අංශක 90ක් බවට පත් වෙනවා. දැන් බලන්න. දැන් තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේයට යන්නේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් අපිට කියන්න පුළුවන් මේ බාන L මෙතන n කියලා දාලා තියෙනනේ. LN සමාන්තර වෙනවා QRට. මේ LN QRට සමාන්තරයි. හේතු ලියන්න එපා. හේතු විදියට ලියන්න වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලානේ. පාද දෙක මධ්‍ය ලක්ෂ දෙක යාකරන රේඛාව ඉතුරු පාදයට සමාන්තරයි. එහි හරි අඩක්. එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා ලිව්වා. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. බලන්න මේ රේඛා දෙක සමාන්තරයි නම් මෙන්න මේකට මේක සමාන්තරයි නම් මේකත් එක්ක මේ අනුරූප කෝණය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ PL මෙතනට අකුරක් දාන්න වෙනව නැතුව කියන්න බෑනේ. PX අකුර දාමු අපි. PXN PXN කෝණය අපිට කියන්න පුළුවන් අංශක 90ක් කියලා. PXN කෝණය. මෙතෙන්ට x අකුර දාගෙන හොඳේ. x අකුර දැම්මම මෙතෙන්ට අංශක 90ක් කියලා කියන්න පුළුවන් කෝණය. බලන්න ඉතින් මේ රේඛාට මේ රේඛා සමාන්තර නිසා මේ කෝණයට කෝණය සමානයි. අනුරූප කෝණ බව අපි දන්නවා. එකම පැත්තට හැරිලා තියෙන්නේ. එහෙනම් මේ PX කියන්නේ PM තමයි. PX කිව්වත් PM කිව්වත් දෙකම එකයි. ඒක නිසා PM රේඛාව LN රේඛාවට ලම්බකයි. PM ලම්බකයි LN කියලා කියන්න පුළුවන්. PM ලම්බකයි LN. එතකොට මේක කොහොම ලියාගෙන ගියත් ඕගොල්ලෝ ලියන්න තියෙන්නේ මොකද්ද? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න වෙනවා. අංග සම ත්‍රිකෝණ අනුරූප අංග සමානයි කියලා මේ කෝණට කෝණ සමානයි කියන එක කියන්නට වෙනවා. ඒක කියලා එතනින් පස්සේදී මේක 90ක් කියලා මධ්‍ය ලක්ෂ ප්‍රමේයට යන්න ඊළඟට යනවා. මේ රේඛා දෙක සමාන්තරයි. රේඛා දෙක සමාන්තරයි නම් මේ කෝණ සමාන වෙනවා. හේතුව අනුරූප කෝණ. එතකොට මෙතනත් 90ක් වෙනවා. ඒ කියන්නේ මේ PM කියන රේඛාව LN කියන රේඛාවට ලම්බක විය යුතුයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් දන්න කරුණු දෙක මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් දන්න කරුණු දෙක කියන්නේ අපිට හොයාගන්න පුළුවන් කරුණු දෙක තමයි මධ්‍ය ලක්ෂ දෙක යාකරන රේඛාව ඉතුරු පාදයට සමාන්තරයි. ඒකෙන් හරි අඩක් කියන කාරණේ තමයි යනවා. මෙන්න මේ කියන එකට හොඳට අවධානය දෙන්න. හරිද? මේකට හොඳට අවධානය දෙන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන එක යෙදෙන්නේ ත්‍රිකෝණයකට. ඒ වගේම තමයි ත්‍රිකෝණයකට යෙදුනම් පස්සේදී ඒ ත්‍රිකෝණයේ පාද දෙකේ මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව ඉතුරු පාදයට සමාන්තරයි. ඒ වගේ මේකෙන් හරි අඩක් කියන එකයි කියන්නේ.
හරි අඩක් ඒ වගේම සමාන්තර ඔය කරුණු දෙකන කියන්න පුළුවන්. දැන් මෙතන අපට සමාන්තර භවයේ කිසිදු අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මොකද දත් මේ අවශ්‍ය ගණනය කිරීම අපට කියන්නේ 4න් එකක් බව පෙන්වන්න කියලා. ඒ කියන්නේ දිග සම්බන්ධ දෙයක්නේ. දිග සම්බන්ධ දෙයක් නිසා අපි යන්න වෙන්නේ සමාන්තර කියන දේ පිටුපස නෙමෙයි. මොකක්ද? අපි යන්න ඕන අර හරි අඩක් කියන දේ අනුව. හරිද? මෙතන එහෙනම් ලියලත් ඇයි සමහරක් විට බලන් ලියපු ඒවා හරිද කියලා. ABC ත්‍රිකෝණය ගත්තොත් ABC ත්‍රිකෝණය ගත්තොත් හරිද? ABC ත්‍රිකෝණය සැලකුවොත් එහෙම මේකේ ADට සමානයි DB. ADට DB සමානයි. ඒ කියන්නේ D කියන්නේ මධ්‍ය ලක්ෂය. ඒ වගේම තමයි AEට සමාන වෙනවා EC. ADට DB සමානයි වගේ AEට EC සමාන වෙනවා. හරි? ඕක ඔයගොල්ලෝ පේන්න තියෙන කාරණේ. බලන්න එහෙනම් D හා E මධ්‍ය ලක්ෂ වෙච්ච නිසා අපට කියන්න පුළුවන් DE කියලා කියන්නේ මොකෙන්ද? මුලින්ම අපි ABC ත්‍රිකෝණය ගත්තේ. ABC ත්‍රිකෝණය වෙන P අකුරයි Q අකුරයි නැතුව D හා E අක්ෂර දෙක ගැන හිතන්න. ඒ දෙක මේ පාද දෙකේ මධ්‍ය ලක්ෂ දෙකනේ. එහෙනම් මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව ත්‍රිකෝණයේ ඉතුරු පාදයට සමාන්තරයි. ඒකෙන් හරි අඩක් වෙනවා. එහෙනම් මොකද්ද? ඉතුරු පාදයේ BC. BC ගෙන් හරි අඩක් බවට පත් වුණා. භාගයයි BC කියලා කියන්න පුළුවන්. DE සමාන වෙනවා භාගයයි BCට. මේ ABC ත්‍රිකෝණය අරගෙන තමයි මේ ලියාගෙන යන්නේ. ඊට පස්සේදී ඕකම ලියුවොත් ADE ත්‍රිකෝණයට ADE ත්‍රිකෝණය ගත්තොත් මෙන්න ADE ත්‍රිකෝණය බලන්න හරියට බලන්න හරියට ඔලුවට දා ගන්න හොඳේ ADE ත්‍රිකෝණය පාද දෙක මධ්‍ය ලක්ෂය හරිනේ AD පාදයේ මධ්‍ය ලක්ෂය AE පාදයේ මධ්‍ය ලක්ෂය තියෙනවා එහෙනම් මේ දෙකේ මේ දෙකේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව ඉතුරු පාදයට සමාන්තරයි වගේම ඒකෙන් හරි අඩක් වෙන්න බෑ අන්න එහෙනම් අපිට එතන ලියන්න පුළුවන් AP සමානයි PD APට PD සමානයි වගේ AQට සමාන වෙනවා QE ඔය නොකියා කියලා තියෙන්නේ මේ පාද දෙකේ මධ්‍ය ලක්ෂ දෙක තමයි P හා Q කියලා කියන්නේ. ඔහොම ලියුණාම ඇති. හරිද? මෙතන හේතුව නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා ලියන්න ඕන. අර කරුණු ලියලා මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එහෙනම් අපිට එතනින් කියන්න පුළුවන් PQ සමානයි. මොකෙන් භාගයක්ද? PQ වෙනවා DE ගෙන් භාගයක්. PQ වෙනවා DE ගෙන් භාගයක් කියලා. මේකටත් හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා ගත්තා. බලන්න ඔය ලියපු කරුණු දෙකේ මෙන්න DE ලියලා තියෙනවා භාගයයි BC කියලා. PQ ලියලා තියෙනවා භාගයයි DE කියලා. එතකොට මේ DE වෙනුවට මෙතන DE සමානලා තියෙන්නේ BCටනේ. එහෙනම් මෙතනින් පස්සේදී අපිට කරන්න පුළුවන් දේ තමයි ඔයගොල්ලෝ හේතු ලියලා තියන්න හොඳ ඊට මදි නිසා මම ඒක මකලා දැම්මා. මෙතනින් පස්සේදී මේ කරුණු දෙකම ගත්තොත් මෙන්න DE සමාන වෙනවා භාගයයි BCට. ඒ වගේම PQ සමාන වෙනවා භාගයයි DEට. DE සමාන වෙනවා භාගයයි BCට. PQ සමාන වෙනවා භාගයයි DEට. එහෙනම් මේ DE වෙනුවට අපට ආදේශ කරන්න පුළුවන් නෙමෙයි බලන්න. මෙතනත් DE නේ. DE වෙනුවට තියෙන්නේ භාගයයි BC. එහෙනම් PQ කියන එක තියෙද්දි මේ DE වෙනුවට ආදේශ කරනවා භාගයයි BC. DE වෙනුවට භාගයයි BC ආදේශ කළා. ඉතින් මේ දෙකෙන් එකයි ගුණ වුණාම 4න් එකයිනේ 4න් එකයි BC බවට පත් වුණා. ඔන්න අදාළ සාධනය කිරීම. බොහෝම සරලයි. හොඳේ ලොකු ගණනක් නෙමෙයි පුංචි ගණනක්. ත්‍රිකෝණ දෙක සලකලා විශාල ත්‍රිකෝණය සලකලා DE කියන්නේ BC ගෙන් භාගයක් කිව්වා. ඊළඟ කුඩා ත්‍රිකෝණය සලකලා PQ කියන්නේ DE ගෙන් භාගයක් කිව්වා. DE වෙනුවට අපිට BC ගේ භාගය ආදේශ කරන්න පුළුවන්. ඒතර භාගයේ ගුණ වුණාම 4ක් බවට පත් වෙනවා. 4න් එකක් බවට පත් වෙනවා. PQ කියලා කියන්නේ BC ගෙන් හරි අඩක් වෙනවා. ලිව්වේ නැති කෙනෙක් ඉන්නවා ලියන්න. ඕනෑම චතුරස්‍රයක ඕනෑම චතුරස්‍රයක
පාදවල මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් ලැබෙන පාදවල මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් ලැබෙන ඕනෑම චතුරස්‍රයක පාදවල මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් ලැබෙන චතුරස්‍රය චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. ඕනෑම චතුරස්‍රයක පාදවල මධ්‍ය ලක්ෂ යා කිරීමෙන් ලැබෙන චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න. දැන් ඕගොල්ලන්ට කියන්න හොඳේ ඕනෑම චතුරස්‍රයක් කියලා කිව්වම පස්සේ ඍජු කෝණ සමචතුරස්‍ර අඳින්න එපා. ඔක්කොටම පොදුවේ අවස්ථාවකට යන්න. පොදුවේ අපි නිකන් මෙන්න මේ වගේ නිශ්චිත හැඩයක් නැති එකක් අඳිමු. මේක ඔන්න මම ABCD කියලා නම් කළා. බලන්න ඕගොල්ලන්ට ඉතුරු ගත්ත ටික එක් එක් පාදයේ මධ්‍ය ලක්ෂ ටික ලකුණු කරලා කොහොමද චතුරස්‍රය එන්නේ කියලා. ඉතාමත්ම ජනප්‍රිය ගණනක් මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාඩමේ. හරිද? මේක කවුරු හැදුවත් කොහේ හැදුවත් අනිවාර්යෙන් මේ කතා කරන කොටසක්. මේ පාදවල මධ්‍ය ලක්ෂනේ AB ගේ මධ්‍ය ලක්ෂය Q කියනවා. මේක P, මේක Q, මේක R, මේක S කියලා ඔන්න නම් කළා. මධ්‍ය ලක්ෂණය මේකට මේක සමානයි, මේකට මේක සමානයි, මේ දිගට මේ දිග සමානයි, මේ දිගට මේ දිග සමානයි කියලා ඔන්න ඉරි කෑලි 1 ගානේ 2 ගානේ 3 ගානේ 4 ගානේ ගැහුවා. හරිද? අපි මේක යා කරගමු. මේක මෙතෙන්ට යා කළා. මම ඔතන ඕක විතරක් යා කළා නවත්තනවා. ඒ සමාන්තරාශ්‍රයක් කරන ඔය හතරම යා වෙන්න එපා. නෑ. කමන්නේ ඔක්කොම ටික යා කරන්න. මෙන්න මේක මෙතෙන්ට මේක මෙතෙන්ට මේක මෙතෙන්ට යා කළා. ඔයගොල්ලන්ට පේනවා කඩිරි වලින් චතුරස්‍රයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඔන්න ඔය චතුරස්‍රය ඔයගොල්ලෝ පෙන්වන්න ඕන මොකද්ද? සමාන්තරාශ්‍රයක් බව. ඕක කරන්න අපට ඕන වෙනවා මේකේ පොඩි නිර්මාණයක්. නිර්මාණය තමයි මෙන්න මේ AC රේඛාව යා කර ගන්නට වෙනවා. නැතු ගන්න හදන්න බෑ. එක්ක AC යා කරන්න වෙනවා නැත්නම් AC කියන එක යා කරන්න වෙනවා නැත්නම් මොකද DB කියන එක යා කරන්නට වෙනවා. ඔන්න මම AC කියන එක යා කරගත්තා. හරි. බලා ගන්න. මම මෙන්න මේකේ මෙන්න මේ ටික පොඩි වෙලාවකට මකලා දාන්න. බලන්න මෙතන ABC ත්‍රිකෝණය ඔයගොල්ලන්ට පේනවනේ ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? ඔය කඩිරයි BC පාදයයි. මෙන්න විකරණය අඳපු එක AC කියන එක අපි ABC ත්‍රිකෝණයෙන් දැන් ගන්නෙ. ABC ත්‍රිකෝණය ගත්තොත් AC පාදයයි PQ රේඛාවයි ගැන මොකද්ද කියන්න පුළුවන්? කරුණු විදියට කියනවා AP සමානයි PB. AP සමානයි PB. හරිද? ඒ වගේම මෙතනින් PQ සමානයි QC. BQ ට QC සමානයි. හරි? AB ට PB සමානයි. BQ ට QC සමාන වෙනවා. ඒ කියන්නේ මේ මධ්‍ය ලක්ෂ දෙකනේ. එහෙනම් මෙන්න මේ ත්‍රිකෝණයේ පාද එක්ක මධ්‍ය ලක්ෂ දෙක යා කරලා තියෙන නිසා අපිට කියන්න පුළුවන් මොකක්ද කාරණය? PQ කියන එක PQ සමාන්තරයි AC. PQ සමාන්තර වෙනවා AC ට. ඒ වගේම PQ සමානයි භාගයයි AC බවට පත් වෙනවා. PQ සමානයි AC, PQ සමාන්තරයි AC, PQ සමානයි භාගයයි AC. මේක අංක 1 කියලා නම් කළා, මේක අංක 2 කියලා නම් කළා. හරි? මෙතන හේතුවත් ලියන්න ඕන මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව. ඔන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව මේ පාදයේ සමාන්තරය වගේ මේකෙන් මේක හරි අඩක් කියලා කිව්වා. ඔන්න මම 1 2 සමීකරණ දෙක අරගෙන තියෙන්නේ. මෙන්න මේක මෙතෙන්ට යා කළා. ඔයගොල්ලෝ ওই විදිහටම ලියන්න ADC ත්‍රිකෝණයට එන. ADC ත්‍රිකෝණයට මේ ලියපු වගේම 3යි 4යි කියලා ගන්න මේ පාද දෙක අසුරු කරගෙන මේක ඉස්සලා ලියා ගන්න. මේක ලියාගෙන ADC ත්‍රිකෝණය අරගෙන ADC ත්‍රිකෝණය මෙන්න AC පාදයයි SR පාදයයි කියන දෙක සම්බන්ධ කරන්න බලන්න.
මේක ලියා ගන්න ඉස්සෙල්ලා ලියාගෙන ඒ සම්බන්ධතාවය ඔයගොල්ලෝ තනියම ලියන්න. ADC ත්‍රිකෝණය සලකුවොත් එහෙම එතන අපිට කියන්න පුළුවන් AS සමාන වෙනවා SD ට ඒ වගේම CR සමාන වෙනවා RD ට. එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව අපිට කියන්න පුළුවන් SR කියන එක සමාන්තරයි AC ට ඒ වගේම SR සමානයි භාගයයි AC. මේක නම් කළා අංක 3 සමීකරණය, මේක නම් කළා අංක 4 සමීකරණය කියලා. අංක 3 සමීකරණයයි අංක 4 සමීකරණය කියලා ඔන්න සමීකරණ දෙක නම් කරලා තියෙන්නේ. මෙතන 1 2 මෙතන 3 4 කියන දෙක. බලන්නකෝ 1යි 3යි කරුණු දෙක ගත්තොත් එහෙම. හරි 1යි 3යි 1 හා 3ට අනුව මෙන්න 1 හා 3ට අනුව 1 හා 3ට අනුව මොකද වෙන්නේ? එකේ තියෙන්නේ මෙන්න හොඳට බලා ගන්න. PQ AC ට සමාන්තරයි. PQ සමාන්තර වෙලා තියෙන්නේ AC ට නේ. PQ AC ට සමාන්තරයි. ඒ වගේ මෙතන බලන්න. PQ AC ට සමාන්තරයි වගේ PQ AC ට සමාන්තරයි වගේ මෙතන SR සමාන්තර වෙලා තියෙන්නේ AC ට. එහෙනම් මේ AC ට PQ කියන එකත් සමාන්තරයි SR කියන එකත් සමාන්තරයි. අපිට කියන්න පුළුවන් එහෙනම් වෙන දේ තමයි 90. එම නිසා ඕනෙත් නෑ. මේකටයි 90 මේ දෙකම එකම රේඛාවකට සමාන්තර වෙච්ච නිසා අපි කියනවා PQ සමාන්තරයි SR කියලා. PQ සමාන්තරයි SR කියලා කියන්න පුළුවන්. ඔය 1යි 3යි අනුවනේ. ඊළඟට බලන්නකො 2 4 2 හා 4 අනුව 2යි 4යි අනුව කියන්න පුළුවන් කාරණා. මෙන්න දෙවෙනි එකේ PQ සමාන වෙලා තියෙන භාගයයි AC ට. ඒ වගේම SR සමානලා තියෙන භාගයයි AC ට. එතකොට දෙකේදීම AC දිගෙන් භාගයක්ලු මේක AC දිගෙන් භාගයක්ලු මේක. එහෙනම් ඉතින් මේක 10යි නම් මේක 5යි මේක 10ක් නිසා මේක 5යි. බලන්න මේ පාද දෙකේ දිගත් මොකද්ද වෙන්නේ? දිගත් එකිනෙකට සමානයි. අන්න එහෙනම් අපිට ඒක නිසා කියන්න පුළුවන් PQ සමානයි SR කියලා. PQ සමාන්තරයි SR වෙලා PQ සමානයි SR වෙලා. එහෙනම් මෙන්න මේක මම යා කරනවා මේ විදියට. මේ දෙක යා කළොත් මෙන්න මේ දිගට මේ දිග සමානයි. ඒ වගේම මේ රේඛාවට මේ රේඛාව සමාන්තර වෙනවා. මොකද කියන්නේ අපි? සම්මුඛපාද යුගලයක් සමාන හා සමාන්තර චතුරස්‍රයට සම්මුඛපාද යුගලයක් සමාන හා සමාන්තර චතුරස්‍රයට කියන්නේ මොකක් කියලාද? සමාන්තරාශ්‍රයක් කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් මොකද්ද? සම්මුඛපාද යුගලයක් සමාන හා සමාන්තර චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් බැවින්. නැත්තම් PQRS චතුරස්‍රයේ සම්මුඛපාද යුගලයක් සමාන හා සමාන්තර බැවින් එය සමාන්තරාශ්‍රයකි. එම නිසා PQRS සමාන්තරාශ්‍රය කී කියලා කියන්න පුළුවන්. හරිද? හේතුව පැහැදිලිව ලියලා තියන්න එතනින්ම මොකද්ද? සම්මුඛපාද යුගලයක් සමාන හා සමාන්තර වීම. සම්මුඛපාද යුගලයක් සමාන හා සමාන්තර වීම කියන හේතුව ලියලා තියන්න. සමාන හා සමාන්තර වීම. හරියට පැහැදිලිව හේතු ටික ලියලා සම්පූර්ණ කරගන්න. මම හිතනවා සමාන්තරාශ්‍රයක් බව පෙන්වීම කියන එක ABC ත්‍රිකෝණයට ලියන්න නැතිනේ. මෙතන මේ මධ්‍ය ලක්ෂය මේ මධ්‍ය ලක්ෂය මේ මධ්‍ය ලක්ෂය q කියලා කියන්නේ. එහෙනම් AP PB ට සමානයි AP ට PB සමානයි. ඒ වගේම BQ ට BQ ට QC සමානයි. හරි? ඒක නිසා මධ්‍ය ලක්ෂ
ප්‍රමේයට අනුව අපට ලියා ගන්න පුළුවන් කරුණු දෙක තමයි PQ මෙන්න මේ PQ රේඛාව මේ රේඛාවට සමාන්තරයි. ඒ කියන්නේ PQ සමාන්තරයි AC ඒ වගේම PQ සමානයි භාගයයි AC. අර කෙලියපු ඒම අපරාධ මම ඒක මැකුවේ. ඒකම තියෙන හරියනම් හරි. එකයි දෙකයි කියලා නම් කළා. ඊට පස්සේ අනෙත් ADC ත්‍රිකෝණය ADC ත්‍රිකෝණය ගත්තොත් එහෙම ඒකටත් AS SD ට DR RC ට සමාන නිසා මෙන්න මේ SR කියන රේඛාව මම කරුණට ලියවෙන ඔයගොල්ලෝ ලියන්න SR සමාන්තරයි මොකේටද මැදින් ඇඳපු AC ට ඒ වගේම SR සමානයි භාගයයි AC බවට පත් මේක නම් කළා අංක 3 මේක නම් කළා අංක 4. ඕකේ තියෙන කොටස් හතරම ඔහොමයි. හොඳයි. 6 වෙනි ගානේ කොටස් හතරක් තියෙනවානේ. ඔය හතරම ওই විදිහට තමයි කරගෙන යන්නට ඕන. එහෙනම් සුපුරුදු විදිහට මෙන්න කලින් ගානේ හිටපු නතෝ පස්සේ දියාපුවා හිටියානේ. 1 හා 3ට අනුව 1 හා 3 මෙන්න පළවෙනි සමීකරණය. පළවෙනි එකේ තියෙනවා AC ට සමාන්තරයි මෙතනක් තියෙනවා AC ට සමාන්තරයි. එහෙනම් AC ට PQ සමාන්තරයි AC ට SR සමාන්තරයි. ඒ කියන්නේ මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි කියන එක. එහෙනම් අපිට කියන්න පුළුවන් PQ සමාන්තරයි SR. PQ සමාන්තරයි SR. 1 හා 3ට අනුව මම මේ ලියපු එක ආයෙ ලියන්නේ. ඊළඟට 2 හා 4ට අනුව 2 හා 4 මේ PQ සමාන වෙලා තියෙන්නේ භාගයයි AC ට PQ සමාන වෙලා තියෙන්නේ භාගයයි AC ට. එහෙනම් AC ගෙන් භාගයක් මේක AC ගෙන් භාගයක් මේක. මේ දෙක එකිනෙකට සමානයි. එහෙනම් අපි කියනවා PQ සමානයි SR කියලා. එහෙනම් මෙන්න කරුණු දෙකෙන් කියවෙනවා මොකද්ද? සමානයි සමාන්තරයි. එම නිසා PQRS සමාන්තරාශ්‍රයකි. ඉවර නෑ. ඉරි ගහන්න බෑ. සමාන්තරාශ්‍රය අපව වෙන්නන කියලා නෙමෙයිනේ කියන්නේ. ඕක කවුරුත් ලියලා තී කියලා මං හිතනවා. මේක ලියපු අයකෝ. එහෙනම් ඍජුකෝණාශ්‍රයක් බව පෙන්වන්න කිව්වා, සමචතුරාශ්‍රයක්, රොම්බසයක්, සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න කිව්වා. මොකක් කිව්වත් ඉස්සර වෙලා සමාන්තරාශ්‍රයක් බව පෙන්නලා ඉන්නට ඕන. එහෙනම් ඔන්න ඒ කාරණේ තමයි මේ ලියුවේ. එහෙනම් මේ වගේ ගණනක් ආවොත් හැම වෙලාවකම අනිවාර්යෙන් විකර්ණයක් ඇඳලා ඒ විකර්ණයට දෙපැත්ත සමාන්තරයි සමානයි කියලා ඒ චතුරාශ්‍රය සමාන්තරාශ්‍රයක් බව කියනවා. හරි. දැන් මට කියන්න සමාන්තරාශ්‍රය ඍජු මේ දක්වලා තියෙන සමාන්තරාශ්‍රය රොම්බසයක් බානේ පෙන්වන්න ඕන. රොම්බසයක තියෙන ලක්ෂණ ටික. රොම්බසයක තියෙන ලක්ෂණ මොනවාද? අපි විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර කියලා කොටසක් කතා කරලායි තියෙන්නේ. ඒ විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍ර කියන කොටස දැන් මේවා ගත්ත පුතේ මේවා A level වලටත් ඕන. මම හිතන්නේ PO වලද කොහෙද මේ කොටසක් තියෙනවා මේ සමාන්තරාශ්‍ර වල ලක්ෂණ ටිකක් භාවිතා කරලා මට මතක නැහැ මොකේද කියලා. හොඳේ PO හරි ඇප්ලයිට් හරි දෙකෙන් එක සමාන්තරාශ්‍ර කියන එක තියෙනවා. එතකොට සමාන්තරාශ්‍රය රොම්බසයක් බවට පත් වෙන්නේ. සමාන්තරාශ්‍රය රොම්බසයක් බවට පත් වෙන්නේ මොන වුණොත්ද? සමාන්තරාශ්‍රය රොම්බසයක් බවට පත් කරන්න මට හේතුව කියන්නකෝ බාන කවුරු හරි කෙනෙක්. පිටුර. හරිද? පාද හතර සමාන වීම තමයි රොම්බසේ. ඒක වැරදි නෑ. හරිද? මේ උත්තරේ දීලා තිබුණ එක්කෙනෙක් වැරදි නෑ ඒක. හැබැයි රොම්බසයක් කියලා කියනකොට බද්ධ පාද යුගලයක් සමානයි කියලා කිව්වනම් ඒක ප්‍රමාණවත්. බද්ධ පාද සමානයි කියන්නේ බද්ධ කියන්නේ එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන එකනේ. මේකයි මේකයි කියමු. මේකයි මේකයි මේ දෙක සමානයි කියලා කිව්වොත් මේකට මේක මේකට මේක සමානයි. එතකොට කොහොම පාද හතර සමාන වෙනවනේ. එහෙනම් අපි මේකේ බද්ධ පාද යුගලයක් සමාන බව කියන්නට ඕන. මේ දෙක සමාන බව අපි කොහොමද දන්නවා? සමානයි සමාන්තරයිනේ. එතකොට කොහොමද මේ බද්ධ පාද යුගලයක් සමාන බව කියන්නට යන්නේ? කොහොමද කියන්නේ? පුළුවන් කෙනෙක් පොඩ්ඩක් මට ඉඟියක් දෙන්නකෝ.
ත්‍රිකෝණාංග සම කිරීමෙන්. ඔව් ත්‍රිකෝණාංග සම කිරීමනුත් යන්න නම් පුළුවන්. බැරි නෑ. හොඳේ. මේ බලන්න එහෙම ගියා කියලා කිසි වැරද්දක් නෑ. නිවැරදි. මේ ත්‍රිකෝණ යුගලය අපි ගමු. මේකයි මේකයි ගත්තොත් මේ පාදයට මේ පාදයේ සමානයි. මධ්‍ය ලක්ෂණ. ඒ වගේම මේකට මේක සමානයි. මධ්‍ය ලක්ෂ. නේ? මෙතන කෝණය 90යි මෙතන කෝණය 90යි. ඍජු කෝණාශ්‍රයක් කියලා කියන්නේ. එහෙනම් මොන අවස්ථාවෙන්ද? අංග සමයි. පා අවස්ථාවෙන් අංග සම වෙනවා. පා අවස්ථාවෙන් අංග සම වෙනවා. අංග සම ත්‍රිකෝණ අනුරූප අංග සමාන නිසා මේ පාදයට මේ පාදය සමානයි කියලා කියන්න පුළුවන්. වැරදි නෑ. හරි. මම මේ අලුත් තැනකට කියන්නේ කවුරුවත් මේක කිව්වේ නෑ. හරිද? ඍජු කෝණාශ්‍රයක් කියලා කිව්වම ඕගොල්ලෝ මතක නෑ. ඒකනු ප්‍රශ්නේ තියෙන්නේ. කොච්චර දේවල් අපිට මතක තියාගන්න තියෙනවද නේ? සර් කියන්නේ ගණිතය විතරයිනේ. ඔව් ඉතින් මං ගණන් විතරයි කියන්නේ වෙන මොනවා කියන්නද? ඒත් අවශ්‍ය දේවල් මතක තියාගන්න කට්ටියක් ඉන්නවා. කමන්නේ. මේකෙන් පස්සේ මං හිතනවා කීප දෙනෙක් හරි මතක තියාගනීවි කියලා. මොකද්ද? රොම්බසයයි ඍජු කෝණාශ්‍රයේ විශේෂත්වය තමයි ඍජු කෝණාශ්‍රයේ විකර්ණ දිගින් සමානයි. හරිද? ඍජු කෝණාශ්‍රයේ විකර්ණ දිගින් සමානයි. මෙන්න මේක මේ පැත්තට ඇන්දොත් මේ විදිහට විකර්ණ දෙක දිගින් සමානයි. හරිද? ඍජු කෝණාශ්‍රයක විකර්ණ දිගින් සමානයි. ඒක නිසා අපිට කියන්න පුළුවන් AC ට සමාන වෙනවා DB. AC ට DB සමාන වෙනවා. හරි? හේතුව ඍජු කෝණාශ්‍රයක විකර්ණ දිගින් සමාන නිසා. ඒවට පෙන්වන්න දෙයක් නැහැ. කෙලින්ම ලියන්න පුළුවන්. හරිද? ඍජු කෝණාශ්‍රයක විකර්ණ දිගින් සමානයි. ඒක නිසා AC සමාන වෙනවා DB ට. AC DB ට සමානයි. හරි? AC DB ට සමානයි. එහෙනම් අපි මෙහෙම කිව්වනේ මෙන්න AC සමානයි කියලා කිව්වා. AC ගෙන් භාගය සමානයි කිව්ව මොකේටද? AC සමානයි DB ට. හේතුව ඍජු කෝණාශ්‍රයේ විකර්ණ දිගින් සමාන වීම. අපි කිව්වනේ මෙහෙම භාගයයි AC AC PQ ට සමානයි කියලා. භාගයයි AC සමාන වුණා PQ ට. ඉතින් ඒ වගේම ලියන්න පුළුවන්. භාගයයි DB භාගයයි DB. DB සමාන වෙනවනේ මේකට. මොකේටද? SP ට. AC ගෙන් භාගයක් මේක වගේ මේකෙන් භාගයක් මේක. ඒත් ඉතින් මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව ගන්න පුළුවන් මේ පැත්තට. හරිද? එහෙනම් මේ බලන්නකෝ. මේකේ AC හා DB කියන දෙක සමානයි කියලා කිව්ව නේද අපි? AC හා DB සමානයි කියලා කියන්නේ PQ සමාන වෙන්න ඕන SP ට. PQ කියන එක සමාන වෙන්නට ඕන SP ට. PQ SP ට සමානයි. බලන්න මෙන්න මේ චතුරස්‍රයේ PQ මෙන්න PQ පාදය මෙන්න SP පාදය. PQ හා SP කියලා කියන්නේ මොන පාදද? බද්ධ පාද යුගලයක්. බද්ධ පාද සමානයි කියන්නේ ඒකේ පාද හතරම සමාන වෙනවා. එම නිසා රොම්බසයක් බව කියන්න පුළුවන්. ලියන්න එහෙනම් පැහැදිලිව හේතු AC සමානයි DB. මෙතෙන්ට හේතුව ලියලා තියන්න. ඍජු කෝණාශ්‍රයක විකර්ණ දිගින් සමාන නිසා. ඍජු කෝණාශ්‍රයක විකර්ණ දිගින් සමාන නිසා. ඊට පස්සේ භාගයයි AC සමානයි PQ. භාගයයි DB සමානයි SP. මේ දෙක නම් ඉතින් මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ඊට පස්සේ එම නිසා අපට කියන්න පුළුවන් PQ සමානයි SP ට. PQ SP ට සමානයි. PQ SP ට සමාන වුණා කියන්නේ PQRS චතුරස්‍රයේ PQRS සමාන්තරාශ්‍රයේ PQRS සමාන්තරාශ්‍රයේ බද්ධ පාද දිගින් සමාන වේ. බද්ධ පාද දිගින් සමානයි. බද්ධ පාද දිගින් සමානයි කියලා කියන්නේ පාද හතරම දිගින් සමාන වේ. බද්ධ පාද දිගින් සමානයි. ඒක කියුණත් ඇති. එම නිසා PQRS රොම්බසයකි. PQRS රොම්බසයකි කියලා කියන්න පුළුවන්. ඕගොල්ලෝ කියාපු කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් යෝජනා කළා ත්‍රිකෝණ දෙක අංග සම කිරීම නිවැරදි වැරද්දක් නැහැ. ඒක එක්තරා ක්‍රමයක්. තව අනිත් කාරණේ තමයි විකර්ණ දෙක දිගින් සමාන වෙනවා. එහෙනම් විකර්ණ දිගින් සමානයි කියලා කියන්නේ
ඒ විකර්ණයෙන් භාගයක් මෙතෙන්ට මේ විකර්ණයෙන් භාගයක් මෙතෙන්ට ඒ භාගේ නාගයන් දෙකත් එකිනෙකට සමානයි. ඒක නිසා බද්ධ පාදයක් සමාන වුණාම පාද හතරම සමාන වෙනවා. අන්න සමාන්තරාශ්‍රය රොම්බසයක් බව ප්‍රකාශ කළා. එහෙනම් දැන් මතක තියාගන්න සමාන්තරාශ්‍රය රොම්බසයක් බව පෙන්වන්න නම් බද්ධ පාද යුගලයක් සමාන බව මතක තියා ගන්න. හරි? විශේෂ ලක්ෂණ සහිත සමාන්තරාශ්‍රය යටතේ තමයි අපි ওই ටික කතා කළේ. හරි 9:45යි. අපි 10ට පටන් ගන්නවා. මේකේ සටහනක් දාගන්න ඕන කෙනෙක් ඉන්නම් සටහනක් දාගන්න. 10ට නැවතත් පටන් ගන්නවා. බලන්න මේක කියන්නේ 11 අභ්‍යාසයේ දෙවෙනි ගණනි කියන්නේ මේ රේඛා දෙක සමාන්තර බව පෙන්වන්න කියලා. හරි. පොඩ්ඩක් ඉන්නකෝ. ගණන හදාගෙන යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. සමාන්තර බව පෙන්වන්න කිව්වොත්. හරි. රේඛා දෙක සමාන්තර බව පෙන්වන්න කියලා කිව්වොත් ඔයගොල්ලන්ට යන්න පුළුවන් තැන් මොනවාද? මූලාරම්භය. 9 වසරට ගියොත් ඒකාන්තර කෝණ අනිත් මොනවාද? අනුරූප කෝණ අනිත් මොනවාද? මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. මේ ටිකෙන් කියන්න පුළුවන් රේඛා දෙක සමාන්තරයි කියලානේ. ඒකාන්තර කෝණ සමාන වුණොත් සමාන්තරයි, අනුරූප කෝණ සමාන වුණොත් සමාන්තරයි, මිත්‍ර කෝණවල එකතු 180ක් වුණොත් රේඛා දෙක සමාන්තර වෙනවා. ඒක එක පාරක්. අංක එක අවස්ථාව. දැනට ඉගෙනගෙන තියෙන ඒවා. හරි? ඊට පස්සේදී තව එකක් රේඛා දෙක සමාන්තර වෙනවා සමාන්තරාශ්‍රයක් වුණොත්. නේ? සමාන්තරාශ්‍රයක් වුණොත් සම්මුඛ පාද සමාන්තර වෙනවා. අවස්ථා දෙකයි. හරිද? සමාන්තර බව පෙන්වන්න තියෙන අවස්ථා දෙකක් ඔය. අංක 3 අවස්ථාව තමයි අපි මේ කතා කරන මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරිද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය. එන කරුණු තුනයිනේ. මේ කරුණු තුන අවබෝධයේ තියෙන්නට ඕන. අමාරු නෑ. හරි ලේසියෙන් පහසුවෙන් මේවා ඔළුවට එනවා නම් ගණන හදාගෙන යන්න පුළුවන්. ජ්‍යාමිතියේ හැටි මේක. හරිද? ගණන හදන දේ අපට කෙලින්ම ඩිරෙක්ට්ම කොටස් විදියට දීලා නැත්තම් යන පාර පෙන්නලා නැත්තම් අපි අවසානයේ තියෙන දේ ඉඳලා මුලට හිතාගෙන එන්නට ඕන. හරි? ඒක තමයි ජ්‍යාමිතියේ හැටි. ඒකයි මේක අමාරුයි කියලා කියන්නේ. හිතන එක ටිකක් අමාරු වැඩක්. එතකොට මේ රේඛා දෙක තමයි සමාන්තර වෙන්න ඕනේ. එහෙනම් මේ රේඛා දෙක සමාන්තර වෙන්න නම් මේ රේඛා ඇසුරින් ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ සම්බන්ධයක් ගොඩනගා ගන්න ඕනේ. එක්ක සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න ඕන. ඔය කියන තැන් වලට යන්න බැරි බව ඔයගොල්ලන්ට පැහැදිලි. යන්න ඕන තැන තමයි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. හරි? මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් කියවෙනවා මොකද්ද? ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තරයි ඒ වගේම ඒකෙන් හරි අඩක් කියලා. හරිද? සමාන්තරයි ඒ වගේම ඒකෙන් හරි අඩක් කියලා කතා කරනවා. එහෙනම් මෙන්න මේ පේනවනේ පැහැදිලිව ඔයගොල්ලන්ට. මේකේ කියන්නේ FS TR. එතකොට මේ TR මේක FS මේක. හරි? මේ දෙක සමාන්තර වෙනකොට මේක ත්‍රිකෝණයක් විදිහට අපිට දකින්න පුළුවන්. පේනවා හොඳට. F කියලා කියන්නේ මේකේ මධ්‍ය ලක්ෂය බව පැහැදිලි. නේ? එහෙනම් මෙතන S කියන්නේ මෙතන මධ්‍ය ලක්ෂය වුණා නම් මේ කාරණේ ඉවරයි නේද? ගණන එතනින් හදලා ඉවරයි. එතකොට පටන් ගන්න ඕන අපි අගින්. පැහැදිලිද කියන එක? සමාන්තර බවට හේතු හොයාගෙන තමයි අපි ගානේ මූලාරම්භයට එන්නේ. එහෙනම් මෙතන S කියන එක මධ්‍ය ලක්ෂය වුණා නම් මේ QR කියන පාදයේ අන්න මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව මේ අනෙක් පාදයට සමාන්තර වෙනවා. පැහැදිලිද මම කියපු කාරණය? පැහැදිලි වෙන්න මෙච්චර කියලා ඉතින් පැහැදිලි නැත්තම් මොනවා කරන්නද? එහෙනම් අපි පටන් ගන්නවා. මේක මධ්‍ය ලක්ෂයේ බව කියන්න. මේකයි සමාන වෙන්න ඕන. තව හිතනවා. මේ දෙක සමාන වෙන්න නම් මේ ත්‍රිකෝණ දෙකක් තියෙන්නේ. මේ ත්‍රිකෝණ දෙක අපි අංග සම කරන්නට ඕන. මොන අවස්ථාවෙන් අංග සම වෙන්නේ? ත්‍රිකෝණ දෙක PQS හා PRS ත්‍රිකෝණවල සමානාංග. ඔව් උත්තර ඇවිල්ලා තියෙන්නේ. මොහොතක් රැඳී ඉන්න වැඩේ. හරිනේ? ලියාගෙන යන්න නැති. අංග සාම්‍ය දැන් හරි දැන් සම්පූර්ණයි. දැන් දන්නවා. මේකට මේක සමානයි. දත්තය මෙතන 90යි. දත්තය මේ පාදය පොදු පාදය. එහෙනම් ත්‍රිකෝණ යුගලය අංග සමයි කෝපා අවස්ථාවේ. අවස්ථාවෙන් අංග සම. ඕක අංග සම කරන එක නේ වැඩේ තියෙන්නේ. හොඳේ. මේ ගණනේ
මේ රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න කිව්වම මේ දෙක සමාන්තරයි කියලා කියන්න නම් හේතු මතක් වෙන්න ඕන. ඒකාන්තර කෝණ, අනුරූප කෝණ, මිත්‍ර කෝණ කියන තැනට යා යුතුයි එක්කෝ. නැත්තම් සමාන්තර ආශ්‍රයක් බව පෙන්විය යුතුයි. නැත්තම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයට යා යුතුයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේයට යන්න පුළුවන් බව පැහැදිලිව පේනවා. මේ පාදයක මධ්‍ය ලක්ෂයක් තියෙනවා. එහෙනම් මේ මම කියන ටික තමයි ඉතාමත් වැදගත් කොටස. හොඳේ. මේ පාදයේ මධ්‍ය ලක්ෂය මෙතන වුණා නම් මේක මධ්‍ය ලක්ෂ ප්‍රමේයට ගැලපෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙනම් මෙතන මධ්‍ය ලක්ෂ්‍ය බව පෙන්වන්න තමයි අපි මේ යන්නේ. එහෙනම් මෙතන මධ්‍ය ලක්ෂ්‍ය බව පෙන්වන්න ඔයගොල්ලන්ට කරන්න තියෙන දේ මොකක්ද? මධ්‍ය ලක්ෂ්‍ය බව කියන්නේ මේ පාද දෙක මේ කොටස් දෙක සමානයි කියලා කියන එක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මේ කොටස් දෙක එකිනෙකට සමානයි කියලා කියන්න තව යන්න වෙනවා පාරක්. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. එහෙනම් ත්‍රිකෝණ දෙක කෝකෝප අවස්ථාවෙන් අංග සමයි. ඒක නිසා මේකට මේක සමාන. එහෙනම් අපිට කියන්න පුළුවන් QS ට සමාන වෙනවා SR. QS ට SR සමාන වුණා. හරි? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග අන්න බලන්න QTR ත්‍රිකෝණයේ QTR ත්‍රිකෝණය මෙන්න මේ ටික තමයි ඔයගොල්ලෝ ලියා ගන්න අලුත් දෙයකට තියෙන්නේ. QTR ත්‍රිකෝණයේ QF සමානයි FT ට ඒ වගේම QS සමානයි SR ට. මධ්‍ය ලක්ෂ දෙක එම නිසා මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව කියලා මෙතෙන්ට ලියන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව SF සමාන්තරයි TR. SF සමාන්තරයි TR බවට පත් වෙනවා. SF සමාන්තරයි TR බවට පත් වුණා. SF සමාන්තරයි QR බවට පත් වුණා. SF සමාන්තරයි TR හොඳේ. මේකට මේක සමාන්තර වුණා. ඔක තමයි කියන්න තියෙන කාරණේ ඉතින්. ඔය කතා කළේ අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අදාළ ගණනය කිරීම. ඊළඟට අපිට යන්න තියෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය කියන එකට. මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය කියන තැනටයි යන්නට තියෙන්නේ. යමු පාඩම ලියන්න මාතෘකාව මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයේදී කියන්නේ හරි අර කතා කරපුවේ කන පිට. කතා කරපුවේ තිබුණේ මොකද්ද? පාද දෙක මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව ඉතුරු පාදයට සමාන්තරයි. ඒකෙන් හරි අඩක් කියලායි කතා කළේ. එහෙනම් මෙතන මෙන්න බලන්න කියන එක. පාදයක මධ්‍ය ලක්ෂය. අතන කිව්වේ පාද දෙකක මධ්‍ය ලක්ෂය. මෙතන කියන්නේ පාදයක මධ්‍ය ලක්ෂය. වෙනස හරියට අඳුර ගන්න. පාදයක මධ්‍ය ලක්ෂයක් හරහා. හරි පාද තුනක් තියෙනවානේ. කැමති පාදයක මධ්‍ය ලක්ෂයක් ගන්න පුළුවන්. පාදයක මධ්‍ය ලක්ෂයක් හරහා තවත් පාදයකට සමාන්තරව. එතකොට මේ පාදයේ මධ්‍ය ලක්ෂය ගත්තම මෙතන මේ පාදෙත් ඉතුරුයි මේ පාදෙත් ඉතුරුයි. AC තියෙනවා BC තියෙනවා. මෙන්න මේ පළවෙනි ත්‍රිකෝණේ මම අඳිනවා BC ට සමාන්තරව මේ විදියට රේඛාවක්. මේ හමු වෙන තැන x කියලා දාන්නම්. හරි. මෙතන මෙන්න AB පාදයේ මධ්‍ය ලක්ෂය P. දැන් අරක BC පාදයට සමාන්තර වෙනදන්නේ. මෙතන මම AC පාදයට සමාන්තර හදනවා. මේ පාදයට මේ පාදය සමාන්තර වෙන විදිහට ඇඳලා. මේක හමු වෙන තැන y කියලා කියමුකෝ. මෙන්න මෙහෙම ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂයක් හරහා පළවෙනි කාරණය. පාදයක මධ්‍ය ලක්ෂයක් තියෙන්නට ඕන. හරිනේ? ගණන හදාගෙන යනකොට අපි දකින්න ඕන දේවල් තමයි මේ අනුපිළිවෙලින් කියන්නේ. පාදයක මධ්‍ය ලක්ෂයක් තියෙන්න ඕන. අංක 1. අංක 2
තවත් පාදයකට සමාන්තරව රේඛාව ඇඳිලා තියෙන්න ඕන. හරිද? අංක 2. මේ පාදයට මෙන්න BC පාදයට සමාන්තරව ඇඳලා තියෙන්නේ. මෙතන AC පාදයට සමාන්තරව ඇඳලා තියෙන්නේ. හරි. ওই විදියට පාදයක මධ්‍ය ලක්ෂයක් කරහා තවත් පාදයකට සමාන්තරව රේඛාවක් ඇන්දොත් කියනවා මොකද්ද? ඉතුරු පාදය. ඉතුරු පාදය කියනකොට එකක මධ්‍ය ලක්ෂය ගත්තා. එකකට සමාන්තරව ඇඳලා තියෙන්නේ. ඉතුරු වෙච්ච එක මේකේ නම් AC. අන්න ඒ ඉතුරු පාදය සමච්ඡේදනය වෙනවලු. එහෙනම් මේක සමච්ඡේදනය වෙනකොට මේ හමු වෙන තැන x නම් AX ට සමාන වෙනවා XC කියන එක. AX ට XC සමාන වුණා. ඒ වගේම මෙතන බලන්නකෝ එහෙනම් දැන් ඔයාලට කියන්න පුළුවන් මෙතන මොකද? AB පාදයේ මධ්‍ය ලක්ෂය AC ට සමාන්තරව ඇඳලා තියෙන්නේ. ඉතුරු පාදය BC BC සමාන කොටස් දෙකකට කැඩෙනවා. හමු වෙන තැන සමාන්තර රේඛාව y නම් මොකද්ද වෙන්නේ? BY සමාන වෙනවා YC ට. BY කියන එක YC ට සමානයි. එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයට යන්න මම මේ රූප වලින් වැඩක් නැහැ. මම කියන එක අහගන්න තේරුම් ගන්න හොඳට. මධ්‍ය ලක්ෂ ප්‍රමේයට යන්න නම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය හොඳයි හරියට අවබෝධ කරගන්න. මධ්‍ය ලක්ෂ ප්‍රමේයට යන්න නම් අවශ්‍ය කරුණු දෙකක් තිබුණා. මොකද්ද? පාද දෙකක මධ්‍ය ලක්ෂ දෙක. ව්‍යාකරණ රේඛාව ගැන තමයි කියන්නේ. මේ කතා කරන්නේ ඒකේ විලෝමය. හරිද? පාදයක් අරගෙන ඒකේ මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තරව රේඛාවක් ඇන්දොත් ඉතුරු පාදය සමාන කොටස් දෙකකට කැඩෙනවා කියන එක තමයි මේ කියන්නේ. ලියා ගන්න ඉස්සරලා. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයක් හරහා 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 තවත් පාදයකට සමාන්තරව තවත් පාදයකට සමාන්තරව තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ. ඉතිරි පාදය සමච්ඡේදනය වේ. සමච්ඡේදනය වේ. සමච්ඡේදනය වේ. හරි. මෙන්න මෙතන නම් විස්තර කරලා ලියන්න පුළුවන්. AB ගේ AB පාදයේ මධ්‍ය ලක්ෂය වන P හරහා AB පාදයේ මධ්‍ය ලක්ෂය වන P හරහා BC ට සමාන්තරව ඇඳි රේඛාවෙන් BC ට සමාන්තරව ඇඳි රේඛාවෙන් AC පාදය සමච්ඡේදනය වේ කියලා. AC පාදය සමච්ඡේදනය වේ. මම ඔය නිකන් විස්තර කරලා ලියුවා. හොඳයි. පළවෙනි එක නිසා ලියාගත්තට කමක් නැහැ. AB පාදයේ මධ්‍ය ලක්ෂය වන P හරහා BC ට සමාන්තරව ඇඳි රේඛාවෙන් AC පාදය සමච්ඡේදනය වේ. ඒක නිසා AX සමානයි XC බවට පත් වෙනවා. AX සමානයි XC බවට පත් වෙනවා. AX සමානයි XC. අඳින්නකො මේ රූප තුනම ඇඳලා මෙතනට අදාළ කාරණේ ලියන්න. මෙතෙන්ට අදාළ කාරණේ ලියන්න මොකද්ද වෙන්නේ කියලා. මෙතෙන්ට අදාළ කාරණේ ලියන්න මොකද්ද වෙන්නේ කියලා. මොන කොටස් දෙකද දිගින් සමාන වෙන්නේ කියලා ලියන්න.
හරිද? කවුරුත් යන්න මේ ගණන් ඔයගොල්ලෝ හදන්නවා. හැදුවම පස්සේ මම සාකච්ඡා කරනවා. 11යි 3 අභ්‍යාසයේ 11යි 3 අභ්‍යාසයේ පළවෙනි ගණන හතරවෙනි ගණන පළවෙනි ගණනයි හතරවෙනි ගණනයි මිශ්‍ර අභ්‍යාසයේ 3යි. 11යි 3 අභ්‍යාසය 11යි 3 අභ්‍යාසයේ 11යි 3 අභ්‍යාසයේ 1යි 4යි 11යි 3 අභ්‍යාසයේ 1යි 4යි මිශ්‍ර අභ්‍යාසයේ 3යි මිශ්‍ර අභ්‍යාසයේ 3යි. මෙන්න මේ ගණන් තුනට යන්න කවුරුත් 11යි 3 අභ්‍යාසයේ 1යි 4යි මිශ්‍ර අභ්‍යාසයේ 3යි. ඔය ගණන් හතර හදන්න. මේකේ පළවෙනි එක හතරවෙනි එක ඊට පස්සේදී මිශ්‍ර අභ්‍යාසයේ තුන්වෙනි එකට යන්න. හදන්න පටන් ගන්න කවුරුත් QM සමාන වෙනවා MR ට මෙතන LB සමාන වෙනවා BM ට. ඊට පස්සේදී 11යි 3 අභ්‍යාස කරන්න කියලා කිව්වේ පළවෙනි ගානේ කොටස් ටික. පළවෙනි ගානේ කොටස් ටික පළවෙනි එක ගත්තොත් පළවෙනි එකේ මොකද x කියාගේ යන්නේ? x කියාගේ ඉතින් මොනවද දෙන්නද උත්තරනේ? x කියාගේ සෙන්ටිමීටර් 3ක් බවටපත් වෙනවා. ඊළඟට දෙවෙනි කොටස දෙවෙනි එකේ 6යි. ද 5යිද? 5යි 6යි නෙමෙයි. දෙවෙනි එකේ 5යි උත්තරේ. දෙවෙනි එකේ 5යි පිළිතුර. 5යිනේ py 5යි නම් yr 5යි. ඊළඟ එකේ ආනවා BD දිග සෙන්ටිමීටර් 3යි. හරි ඊළඟට යනවා හතරවෙනි ගණන. හතරවෙනි ගණන ගන්න කියලා කිව්වේනේ. හතරවෙනි ගණන. හතරවෙනි ගණනේ පොඩ්ඩක් තියෙන දේ හිතන්න ඕන. හොඳේ. සමහරක්කට කීප දෙනෙක් හදලා නැතුව ඇති කියලා මම හිතනවා. හතරවෙනි ගණන මෙන්න බලන්න. මෙතන ඍජු කෝණික ත්‍රිකෝණයක් මේ විදියට. ඊට පස්සේදී මෙහෙට ගිහිල්ලා මේක මෙතෙන්ට සම්බන්ධ වෙලා ත්‍රිකෝණය ABC මෙතන D මේක 90යි. තව දීලා තියෙනවා මෙන්න මෙතන මධ්‍ය ලක්ෂය කියලා M. මධ්‍ය ලක්ෂය. ඇඳලා තියෙනවා සමාන්තර රේඛාවක්. මෙතන හමු වෙන තැන නම් අකුරක් නැහැ. මෙතන හමු වෙන තැන L කියලා දීලා තියෙනවා. හරි. බලමු. DC සෙන්ටිමීටර් 6යි නේ බලමු. මේ තියෙන දත්ත ටික ලකුණු කළොත් එහෙම AC 10යි. AC මෙන්න මේ දිග 10ක් බාටපත් වෙලා. AC 10යි. AD 8යි. AD මෙන්න මේක 8යි. ඕකනේ දීලා තියෙන අගයන් දෙක. ඊට පස්සේදී CD දිග මෙන්න මේ දිග අහන්න. මේ දිග 10යි මේ දිග 8යි. මෙතන මධ්‍ය ලක්ෂ ප්‍රමේය නෑ. මෙතන තියෙන පයිතගරස් ප්‍රමේය. එහෙනම් මෙන්න ත්‍රිකෝණය මේ විදියට ගත්තොත් මේ ටික 10යි මේ ටික 8යි. පයිතගරස් ප්‍රමේය ලියුවම මෙතෙන්ට එනවා කීයක්ද? 6ක් කියලා. හරිනේ. 10 වර්ගයෙන් 8 වර්ගය අඩු වුණාම මෙතෙන්ට සමානයි. ඒක නිසා මේක එනවා 6ක්. එහෙනම් පයිතගරස් ප්‍රමේය භාවිතයෙන් තමයි ගන්න වෙන්නේ. මේක 6ක් කියලා ඔන්න ආවා. ඒකෙ දිග හොයාගන්න වෙන පයිතගරස් ප්‍රමේය භාවිතයෙන්. ඊළඟට ML 10ක් නම් ML කියන්නේ මෙන්න මේ මුළු දිග. මෙන්න මේ මුළු දිග තියෙනවා 10ක්. මෙතන ඉඳලා මෙතෙන්ට. මෙතන ඉඳලා මෙතෙන්ටම 10යි දිග. අහන්නේ මොකද්ද? අහන්නේ ABCD ත්‍රපීසියමේ වර්ගඵලය. ABCD ත්‍රපීසියම. මෙන්න ABCD ත්‍රපීසියමේ වර්ගඵලයයි අහන්නේ. හරි. අවශ්‍ය කරුණු මොනවාද? ත්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ කොහොමද? ඒක ඉස්සෙල්ලම දැනගන්න ඕනේ. ඒක දන්නේ නැත්නම් ගණන හදලා ඉවරයි. ත්‍රපීසියමක වර්ගඵලය එනවා සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බ උසෙන් ගුණ කරනවා. එහෙනම් මේ බලන්නකෝ මේ රේඛාව තියනවානේ මෙතන සමාන්තරව
ඒකේ තව කියනවානේ මේ රේඛාව මේකටත් සමාන්තරයි මේකටත් සමාන්තරයි කියලා. එහෙනම් සමාන්තර රේඛා දෙකෙන් එකක් තමයි 6. හරිද? සමාන්තර රේඛා දෙකෙන් එකක් 6. මේකනේ අනිත් එක. ඒ කියන්නේ BA. BA දිග කොහොමද ගන්නෙ? BA දිග ගන්නකොට අපට යන්න වෙනවා අන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේයට. මොකද්ද? මුලින්ම ABC ත්‍රිකෝණය ගත්තොත් ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය ගත්තොත් M කියන්නේ මධ්‍ය ලක්ෂය නේ. මෙතන මධ්‍ය ලක්ෂය මෙන්න බලන්න BAට සමාන්තරව තමයි මේ රේඛාව ඇඳලා තියෙන. අපි මෙතන මම දානවා x කියන අකුර. හරිද? මෙන්න මේ සමාන්තර රේඛාව ඇඳම මේක සමාන කොටස් දෙකකට කැඩෙනවා. හරිද? 10යි තිබුණේ. එහෙනම් මේක 5යි මේකත් 5ක් බාටපත් වෙනවා. මොකද AC දිග 10ක් කියලා කියපු නිසා මේ දිග 5යි මේ දිග 5ක් බාටපත් වුණා. ඊට පස්සේදී මෙතන කිව්වනේ 8ක් කියලා. 8ක් කියපු එකේ මේ බලන්න. මෙතන මැද මේ තියෙන්නේ. හරි? ඒ කියන්නේ AC AC පාදයේ මැද මේ තියෙන්නේ මේ රේඛාව. ඒ කියන්නේ XL රේඛාව CD රේඛාවට සමාන්තර බව ඔයගොල්ලන්ට පේනවා. sorry. XL කියන රේඛාව CD කියන රේඛාවට සමාන්තරයි. එහෙනම් මේ බලන්නකෝ ආයිමත් ත්‍රිකෝණයක් CDA CDA ත්‍රිකෝණේ x කියන්නේ මෙතන මධ්‍ය ලක්ෂය. මේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ පාදයට සමාන්තරව CD පාදයට සමාන්තරව මේ ඇඳපු රේඛාවෙන් මේක සමාන කොටස් දෙකකට කැඩෙනවා. එහෙනම් අර 8යි කියපු එක මේක 4යි මේක 4යි බවට පත් වුණා. දැන් තව එකක්. මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන තැනට දැන් යනවා. විලෝමයෙන් තමයි මෙච්චර ගියේ. හොඳේ. මෙන්න ත්‍රිකෝණය ඒකේ මැද සමාන්තර වැන්ද රේඛාව මේක සමාන කොටස් දෙකකට කැඩුනා. CDA ත්‍රිකෝණය මෙන්න මධ්‍ය ලක්ෂය මෙන්න සමාන්තර රේඛාව ඉතුරු පාදයේ සමාන කොටස් දෙකකට කැඩුනා. එතකොට L කියන්නේ මධ්‍ය ලක්ෂය. පැහැදිලි කියන එක බලන්න x හා L කියන්නේ මධ්‍ය ලක්ෂ දෙක නේද? එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේයයට යනවා. x හා L කියන්නේ මධ්‍ය ලක්ෂ දෙක නම් මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව ඉතුරු පාදයට සමාන්තරයි. ඒ වගේ මේකෙන් හරි අඩක් වෙනවා. එහෙනම් මේක 6යි නම් මේකට එනවා 3ක් කියලා. XL දිග එනවා සෙන්ටිමීටර් 3ක් කියලා. සෙන්ටිමීටර් 3යි. XL සෙන්ටිමීටර් 3ක් වෙනවා. බලන්න මෙන්න මේ මුළු දිග දීලා තිබ්බ නේද 10ක් නේ. 10න් 3ක් ගියාම මේ ටික එනවානේ 7ක්. ඔය 7 කියලා කියන්නේ මේ m වල ඉඳලා x ට තියෙන දුර. m වල ඉඳලා x ට තියෙන දුරට තමයි ඔය කියන 7 කියලා කියන්නේ. බලන්න එතනින් අපි එනවා යටට මෙන්න මේ ABC ත්‍රිකෝණයේ මෙන්න මධ්‍ය ලක්ෂය මෙන්න මධ්‍ය ලක්ෂය මේ ආ කරපු රේඛාවේ ඉතුරු පාදයට එක සමාන්තරය හරි අඩක්. එහෙනම් මේක 7යි නම් මේක 14ක් බවට පත් වෙනවා. දැන් යන්න පුළුවන් ත්‍රපීසියමටනේ. ත්‍රපීසියම ABCD ත්‍රපීසියමේ වර්ගඵලය අපට ගන්න පුළුවන් සමාන්තර පාද දෙක. සමාන්තර පාද දෙකෙන් එකක් CD අනිත් එක AB. ඒ දෙක එකතු කරලා දෙකට බෙදලා ලම්බ උසෙන් ගුණ කරනවා. මේක නම් ලම්බ උස ගන්න වෙන්නේ මේක. ලම්බ උස කියන්නේ AD කියන එක. එහෙනම් අගයන් ආදේශ කළොත් එහෙම අගයන් එනවා CD දිග 6යි. BA දිග 14යි. ওই දෙක එකතු කරලා දෙකෙන් ගුණ කරලා ලම්බ උස කියන 8ෙන් ගුණ කරන්නට ඕන. 8යි 6යි 14යි 6යි 20යි 20 දෙකට බෙදලා 8ෙන් ගුණ වෙන්නේ 10යි. 10 වරක් 8 80යි. පිළිතුර එනවා වර්ග සෙන්ටිමීටර් 80ක් කියලා. වර්ග සෙන්ටිමීටර් 80යි. බලමු උත්තරය උපු අය. ඉතින් මේ වගේ එකක මේ ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා කිව්වොත් ඕක බැරි දෙයක්ද? සියලු දෙනාට පුළුවන්. හරිද? කිසිම අවුලක් නැති දේවල්. ත්‍රිකෝණ දෙකේ පැහැදිලිව පේන්න තියෙනවා ප්‍රතිමුඛ කෝණ දෙක මේ දෙක සමානයි කියලා ඉරි කෑලි වැදිලා රේඛා සමාන්තරයි කියලා දාලා තියෙනවා. ඒකාන්තර කෝණ යුගලයක් කැමති එකක් තෝරගන්න. කෝකෝප අවස්ථාවෙන් අංග සම කරන්න. එහෙනම් අපිට පළවෙනි කොටසට ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. කෝකෝපාවස්ථාව යටතේ. කෝකෝපාවස්ථාවෙන් අංග සමයි. ඊළඟට යනවා අපි දෙවෙනි කොටසට. මොකද්ද? PNLO මෙතන හම්බෙන තැනට L අකුර දාලා තිබ්බනේ.
මෙන්න බලන්නකො මම යා කරනවා ඒක PNLO මේක මෙතෙන්ට මේක මෙතෙන්ට මෙන්න ඔය කියන චතුරස්‍රය. ඇයි ඕක සමාන්තරාශ්‍රයක් වෙන්නේ? එතකොට අපේ ඔළුවට එන්න ඕන සමාන්තරාශ්‍රයක් වෙන්න අවශ්‍යතා ටික මොනවාද? සම්මුඛ පාද සමාන වීම, සම්මුඛ කෝණ සමාන වීම, විකර්ණ එකිනෙක සම්මච්ඡේදනය වීම, අංක 4 සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වීම. ඔය කියන කරුණ ටික ඔස්සේ තමයි අනිවාර්යයෙන්ම අපට යන්නට වෙන්නේ. වෙන යන්න පාරක් ඇත්තේ නැහැ. හරි? එහෙමනම් මේ කියන ඒවායින් කරුණු දෙකක් මගින් අපට පුළුවන් මේක අංග සම්භාව පෙන්වන්න. තමන්ට නිදහස තියෙනවා කැමති විදියකට යන්න. කෙනෙකුට ඕනනම් ලියන්න පුළුවන් මෙන්න මේ MP සහ ML මේ දෙක සමානවනේ තිබුණේ. ඊට පස්සේ මේ ත්‍රිකෝණ දෙක අංග සමවෙච්ච නිසා අංග සම ත්‍රිකෝණ අනුරූපාංග සමානයි. එහෙනම් කෙනෙක් ලියනවා PM සමානයි ML PM සමානයි ML සහ NM සමානයි MO අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග අන්න කියනවා විකර්ණ සමච්ඡේදනය වී ඇති නිසා PNLO සමාන්තරාශ්‍රයක. ඕක එක විදියක්. හරිද? එහෙනම් මෙන්න අනිත් ක්‍රමය මොකද්ද? PNL සමාන්තරයි POට ඒ වගේම NL සමානයි POට. ඇයි මෙහෙම වුනේ? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. කැමති ක්‍රමයකට යන්න පුළුවන්. මේ අවස්ථාව හෝ මේ අවස්ථාව එහෙම ගියත් ඒත් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර නිසා ඒක සමාන්තරාශ්‍රයක් බවට පත් වෙනවා. ඔන්න දෙවෙනි කාරණේ. කවුරුත් කරලා තියෙයි කියලා මං හිතනවා. ඊළඟට අංක 3. අංක 3 QN සමානයි NO බව. අන්න දැන් නම් පුතේ පොඩ්ඩක් මධ්‍ය ලක්ෂණ ප්‍රමේය විලෝමයේ තැනට මේ යන්නේ නේ. මොකද QN NOට සමාන බව පෙන්වන්න ඕන. QN මෙන්න QN NOට සමාන බව පෙන්විය යුතුයි. හරි? මේ තියෙන්නේ පාද දෙකක් මේ රේඛාවක කොටස් දෙකක් සමාන බව පෙන්වන්න. හරිද? දැන් මේක ත්‍රිකෝණ දෙකක තිබුණා නම් ත්‍රිකෝණ දෙක අංග සම කරලා යන්න පුළුවන්නේ. හැබැයි මේ දෙකෙන විදියට ත්‍රිකෝණ දෙකක් ඔතන අරගෙන නම් ගණන හදා ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ලොකු දිගට හොයාගෙන ගිහිල්ලා ලියන්න පුළුවන්. එහෙම වැල් වට අරන් ලියන අයත් ඉන්නවා. වැඩක් නැහැ. ඕගොල්ලන්ට පේන්න ඕන මේ බලන්න QNNO කියනකොට මේ n මධ්‍ය ලක්ෂය වෙන්න එපා මේ රේඛාවේ. එතකොට මෙන්න මේ සමාන්තර බව දාලා තියෙනවානේ. මේ රේඛාට මේ රේඛා සමාන්තරයි. මොකේදද? NLට OR සමාන්තර වෙන විදියට තමයි පීටලා තියෙන්නේ. මේ දෙක සමාන්තරයි වගේ මේ බලන්නකෝ. මේ L කියන්නේ QR පාදයේ මධ්‍ය ලක්ෂය. QR පාදයේ මධ්‍ය ලක්ෂය තමයි L කියලා කියන්නේ. QR පාදයේ මධ්‍ය ලක්ෂය L කියලා කියනවා. එහෙමනම් බලන්න මේ L හරහා මේ ORට සමාන්තර වැඳපු මේ රේඛාවෙන් ඉතුරු පාදය සමච්ඡේදනය විය යුතුයි. අපට එහෙනම් කියන්න පුළුවන්. මෙහෙමයි ලියාගෙන යන්නේ. නිවෙ නැත්තම් ලියන්න. QOR ත්‍රිකෝණයේ. හරි? QOR ත්‍රිකෝණයේ අපට කියන්න පුළුවන් QL සමානයි LRට. QL සමානයි LRට. QL කියන එක LRට සමාන වෙනවා. ඒ වගේම LN මෙන්න මේ රේඛාව මේ රේඛාවට සමාන්තර වෙනවා. සමාන්තරයි RO. පාදයක මධ්‍ය ලක්ෂයක් කරහා තවත් පාදයකට සමාන්තර වැදි රේඛාවෙන් ඉතිරි පාදය සමච්ඡේදනය වේ. එහෙනම් අපට කියන්න පුළුවන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය අනුව මොකද්ද වෙන්නේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය අනුව ඉතුරු පාදය සමච්ඡේදනය වෙනවා. QNට NO සමානයි. QN සමානයි NO බවට පත් වුණා. QNට NO සමානයි. බලන්න ගියපු පාරවල් මුලින්ම ත්‍රිකෝණ දෙක අංග සම කරන්න කියලා. හැමදාම විභාග ගන්න මේක. හරිද? ඊට පස්සේ සමාන්තරාශ්‍රයක් බව පෙන්වන්න කියලා. හරි?
ඊට පස්සේදී මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ ළඟට ගිහිල්ලා ඉතින් තමයි ওই දෙක සමානයි කියලා අරගෙන තියෙන්නේ. සමහරක් විට ඒක ගණනේ ආරම්භය වෙන්නත් පුළුවන් සමහරක් විට. ඊට පස්සේදී අපි යනවා හතරවෙනි කොටසට. හතරවෙනි කොටසේ කියනවා මොකක්ද? MO සමානයි 4න් 1යි QO බව පෙන්වන්න. මොකද MO දිග MO මෙන්න MO කියන එක QO ගෙන් 4න් පංගුවක් බව පෙන්වන්නයි ඕන. ලියලත් ඇති සමහරු. ලියනවා මොනවාද? NMට සමාන මොකද්ද? NMට MO සමාන වුණා නේ. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. හේතුව ලියන්න. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමානයි. ඒක නිසා මේ දෙක සමානයි. එහෙනම් මේ බලන්නකෝ. මේක 4යි නම් මේකත් 4යිනේ. එතකොට මුළු දිග 8යිනේ. මුළු දිග 8යි නම් මේ කෑල්ල 4ක් කියලා කියන්නේ මුළු දිගෙන් භාගයක් තමයි මේක. 8න් 4ක් කියලා කියන්නේ භාගයක්. අන්න එහෙනම් ඒ අනුව අපිට කියන්න පුළුවන් MO කියලා කියන්නේ භාගයයි NOට. MO කියලා කියන්නේ ON ගෙන් භාගයක්. භාගයයි NO කියලා කියන්න පුළුවන්. භාගයයි NO. භාගයයි NO බවට පත් වෙනවා. තව කාරණයක් පෙන්නලා තියෙනවා අපි QN සමානයි මෙන්න කලින් කරපු දේ QN සමානයි NO කියලා. QN කියලා කියන්නේ NOට සමානයි. ඒක මේ මෙතන කියපු එකනෝ නේ. තුන්වෙනි කොටසෙන් කියපු QNට NO සමානයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව ගියේ. එහෙමනම් අපට අවශ්‍ය උත්තරේ QO නේ තියෙන්නේ. QO කියලා කියන්නේ කොච්චරක්ද? QO කියලා කියන්නේ NO වගේ දෙගුණයක්. 2යි NO බවට පත් වෙනවා. QO කියලා කියන්නේ 2යි NO බවට පත් වෙනවා. මේක නැතුව මම මෙහෙම ලියනවා. මම ලියන්නම් NO කියන්නේ NO මෙන්න NO කියලා කියන්නේ OQ ගෙන් භාගයක් කියලා. භාගයයි OQ. භාගයයි OQ. NO කියන්නේ භාගයයි OQ. මෙන්න බලන්නකො. එතකොට මේකේ ලියලා තියෙනවා MO සමානයි භාගයයි NO. මෙන්න මේ ටික තමයි චුට්ටක් තේරුම් ගන්න අමාරු. MO සමානයි භාගයයි NO. මෙතන ලියලා තියෙනවා NO සමානයි භාගයයි OR කියලා. එහෙනම් මෙතන NO තියෙන තැනට මේ ගාන ආදේශ කරන්න පුළුවන්නේ. මෙන්න එහෙනම් MO සමානයි භාගය වරක් NO නේ තියෙන්නේ. NO වෙනුවට ආදේශ කරනවා භාගයයි OQ. භාගයේ ගුණ වුණාම 4න් 1යි OQ බවට පත් වෙනවා. මේ පැත්තට MO කියන එක එනවා. අදාළ සාධනය කිරීම. මම නැවත වාරයක් පැහැදිලි කරන්නම්. මෙතන NMට MO සමානයි. ඒක නිසා OM කියලා කියන්නේ NO ගෙන් භාගයක්. ඊළඟට QNට NO සමානයි. ඒක නිසා NO කියලා කියන්නේ OQ ගෙන් භාගයක්. OQ ගෙන් භාගයක්. අන්නේ සම්බන්ධතා දෙකම යොදාගෙන තමයි මේ කියපු කාරණේ අපි ඔප්පු කරගත්තේ. MO සමානයි 4න් 1යි OQ බවට පත් වුණා. හරි අපි යනවා ඊළඟට ඊළඟ ගණන ADC ත්‍රිකෝණය ගත්තොත් අපිට කියන්න පුළුවන් AP සමානයි PD. ඒ වගේම තමයි PX සමාන්තරයි DC. PX සමාන්තරයි DC. හරිද? මේ මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය අනුව මොකද වෙන්නේ? DC කියන එක DC නෙමෙයි අපි මේ sorry මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව ලියන්න පුළුවන්. මම මධ්‍ය ලක්ෂ ප්‍රමේය ලියන්න ගියේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව ලියන්න පුළුවන් AX
සමාන වෙනවා x ඊට. ax x ඊට සමානයි. ඒක නිසා මේ x කියන්නේ කොහේද? x කියලා කියන්නේ මධ්‍ය ලක්ෂය වෙනවා නේ. මධ්‍ය ලක්ෂය වෙනකොට මේකට මේක සමානයි. ax සමානයි x. එම නිසා x යනු AC හි මධ්‍ය ලක්ෂයයි. AC හි මධ්‍ය ලක්ෂයයි. x කියලා කියන්නේ AC ගේ මධ්‍ය ලක්ෂය බාටපත් වෙනවා. අන්න දැන් යන්න පුළුවන් මොකද්ද? ADC ත්‍රිකෝණය සැලකීමෙන් ADC ත්‍රිකෝණය මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව කියන්න පුළුවන් කාරණය මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව px කියලා කියන්නේ භාගයයි dc බවට පත් වෙනවා. භාගයයි dc මේක නම් කළා අංක 1 කියලා. ඊට පස්සේදී දැන් ඉතින් අනිත් ත්‍රිකෝණයට යන්න ඕන. දැන් පුළුවන් මොකක්ද ත්‍රිකෝණය? ABC ත්‍රිකෝණය. ABC ත්‍රිකෝණය. ඒකටත් එහෙමයි. හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව ලියන්න පුළුවන්. මෙන්න ABC ත්‍රිකෝණය පැහැදිලිව බලා ගන්න. හොඳේ ලිව්වේ නැතක් කමන්නේ. මෙන්න ABC ත්‍රිකෝණය, මෙන්න AC පාදයේ මැද, මෙන්න AB පාදයේ මැද ඔය දෙකේ මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛාව ඉතුරු පාදයට සමාන්තරයි. ඒ වගේම ඒකෙන් හරි අඩක් බාටපත් වෙනවා. එහෙනම් මේ XQ කියන්නේ AB ගෙන් භාගයක්. XQ සමානයි භාගයයි AB බවට පත් වුණා. මේක අංක 2. එතකොට මේ වගේ ගණනක් හදන්න අමාරු පුතේ. හේතුව මේ ගණන ඇතුලේ තියෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයයි ඒකේ විලෝමයයි විතරයි නේ. හැබැයි විභාග ගාන කියනකොට මධ්‍ය ලක්ෂ ප්‍රමේයයි විලෝමයයි විතරක් කියාවිද? එහෙම නැහැ. දැක්කනේ මිශ්‍රාභ්‍යාය තිබිච්ච ගණන අංග සාම්‍ය සමාන්තරාශ්‍රය මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය ඔක්කොම යොදාගෙනයි හදන්නේ. එහෙනම් මෙන්න 1 2 සමීකරණ දෙක තියෙනවා. අපි 1 සහ 2 සමීකරණ දෙක එකතු කරනවා. එකතු කළාම මේ පැත්තේ එකතු වෙනවා px ට xq. px එකතු කිරීම xq. අනිත් පැත්තට එනවා භාගයයි dc එකතු කිරීම භාගයයි ab. භාගයයි dc එකතු කිරීම භාගයයි ab. භාගය පිටට එනවා. එතකොට ඇතුළට එනවා dc එකතු කිරීම ab. dc එකතු කිරීම ab. මේ පැත්තෙන් බලන්න px සහ xq. මෙන්න px xq එකතු වුණාම එන්නේ මොකද්ද? pq. එහෙනම් pq කියලා කියන්නේ dc ගේ ab ගේ එකතුවෙන් භාගයක් බවට පත් වෙනවා. හරි. ඒකට උදව් කරගතපු දේවල් තමයි මේක මුලින්ම යා කරන්න ඕන. මේක කිව්වේ නැත්තම් සමහරක් ඉර ගන්න හදා ගන්න බැරි වෙයි. ත්‍රිකෝණය සැලකුවා. මේ ත්‍රිකෝණයේ පාදයක මැද සමාන්තරව ඇඳලා තියෙන රේඛාව. එහෙනම් ඉතුරු පාදයේ සමානව කැඩෙනවා. එතකොට x කියන්නේ මධ්‍ය ලක්ෂය බාටපත් වෙනවා. මේ ත්‍රිකෝණයේ මේ පාද දෙකේ මධ්‍ය ලක්ෂ දෙක මේ. එහෙනම් මේ රේඛාවෙන් හරි අඩක් බවට පත් වෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න අනිත් ත්‍රිකෝණේ ඒකෙත් BC ගෙයි AC ගෙයි මධ්‍ය ලක්ෂ දෙක තමයි මේ තියෙන්නේ. ඒ දෙක යා කරපු රේඛාව ඉතුරු පාදයෙන් හරි අඩක් බවට පත් වෙනවා. 1 2 කියලා සමීකරණ දෙක අරගෙන ඒ දෙක එකතු කරලා අදාළ සාධනය කිරීමට යන්න පුළුවන්කම තියෙනවා. බලන්න එතකොට යොදා ගන්න අවශ්‍ය වෙච්ච කාරණාව තමයි ඉස්සෙල්ලම සමාන්තරාශ්‍රයක් කියලා කියපු එකෙන් තමයි අපි ගණන්ට ගිහිල්ලා තියෙන්නේ. සමාන්තරාශ්‍රයක් කියලා කිව්වම බයි සම්මුඛ පාද සමාන්තරයි. ඒ වගේම සම්මුඛ පාද සමානයි. මෙතන හේතුවක් ඕන හොඳේ. මේ දෙක සමාන වෙන්න හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වීම. එහෙනම් මේ දෙක සමානයි. මේක දෙකට බෙදුනවත් මේක දෙකට බෙදුනම එන කොටස් සමානයි. ඒක නිසා මේ කොටසට මේ කොටස සමානයි. තව අපිට කියන්න පුළුවන් අනික් කාරණය මොකද්ද? sx සමාන්තර වෙනවා qy ට. හරි. එතෙන්ට හේතුව ලියන්න සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද සමාන්තරයි. බලන්න එතකොට මේ කියන චතුරාශ්‍රයේ සම්මුඛ පාද දෙක සමානත් වෙලා සමාන්තරත් වෙලා එම නිසා අපට කියන්න පුළුවන් sx qy සමාන්තර
සමාන්තරාශ්‍රයකි කියලා කියන්න පුළුවන්කම තියෙන. SXQY සමාන්තරාශ්‍රය. හරිද? එතකොට බලන්නකෝ ඇහැට අහු වෙන්න ඕන දේ තමයි සමාන්තරාශ්‍රයක ලක්ෂණ ටික. සමාන්තරාශ්‍රයේ සම්මුඛපාද සමානයි කියපු එක යොදාගෙන තමයි ගණනය කිරීම කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඊළඟ කොටසෙන් කියන්නේ PM සමානයි PM මෙන්න මේ දිග PM කියලා කියන්නේ මොකද්ද? QPR ගෙන් මේ මුළු දිගෙන් 3න් 2ක් බව පෙන්වන්න කියලායි කියන්නේ. හරි? PM කියලා කියන්නේ PR දිගෙන් 3න් 2ක් බව. ඒ කියන්නේ කොටස් 3කට බෙදිලා මේක කොටස් 2ක් බව පෙන්වන්නයි කියන්නේ. අන්න පුතේ දැන් යනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමය ළඟට. හරිද? අපි මේ කරගතපු දෙයින් මෙතෙන්ට උදව්වක් ගන්නවා. ජ්‍යාමිතියේ හැටි මේක. කොටසක් කිව්වොත් ඒ කොටසේ තියෙන දේවල් වලින් අනිවාර්යෙන් උදව්වක් අරගෙන තමයි ඊළඟ කොටසකට යන්නේ. එහෙමනම් අපිට මේක සමාන්තරාශ්‍රයක් නිසා මේ සම්මුඛපාද සමාන්තරයි කියලා කියන්න පුළුවන් නේ. සම්මුඛපාද සමාන්තරයි කියලා කියන්න පුළුවන්. මේකට මේක සමාන්තර වෙනවා. හරි? ඒක අපි ලියාගත්තොත් එහෙම xq නැත්නම් qx සමාන්තර වෙනවා syට. qx සමාන්තර වෙනවා qx සමාන්තර වෙනවා syට. හරි? හේතුව සමාන්තරාශ්‍රයක සම්මුඛපාද සමාන්තරයි. මෙන්න අදාළ කාරණයට යනවා. දකින්න ඔයගොල්ලෝ මෙන්න මේක මොකද්ද? SPM ත්‍රිකෝණය. SPM ත්‍රිකෝණය. SPM ත්‍රිකෝණය ගත්තොත් එහෙම SPM ත්‍රිකෝණය. SPM ත්‍රිකෝණයේ මොකද්ද කියන්න පුළුවන්? SXට XP XP සමානයි ඒ වගේම XL සමාන්තරව තියනවා SMට. හරිනේ? මේ පාදයේ මැද මේ පාදයට මේ පාදයේ සමාන්තර වෙන්න විදියට තමයි තියෙන්නේ. අන්න එතකොට මේ කොටසට මේ කොටස සමාන වෙනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයට අනුව PL සමානයි LM බවට පත් වුණා. PL සමානයි LM බවට පත් වුණා. හරිද? ඔන්න මම ලිව්වා PLට LM සමාන කරගන්න විදිය. ඕගොල්ලෝ පටන් ගන්න මේ ටිකත් ලියා ගන්න. ඕගොල්ලෝ පටන් ගන්න. ඔයගොල්ලෝ පෙන්නන්න LMට MR සමාන බව. LMට MR සමාන බව. ආයි පාරක් විස්තර කරන්න. අහගන්න. පස්සේ දිලියන්න. මේ ත්‍රිකෝණය අපි ගත්තේ. මේ ත්‍රිකෝණයේ මෙතන මධ්‍ය ලක්ෂයේ බව පේනවා මේ පාදයේ. මේ රේඛාට මේ රේඛා සමාන්තරයි. අර කලින් අපි සමාන්තරාශ්‍රයක් කියලා කියපු නිසා. එතකොට පාදයට සමාන්තර යන රේඛාවෙන් ඉතුරු පාදයේ සමච්ඡේදනය වෙන්න එපයි. ඒක නිසා මේ කොටසට මේ කොටස සමාන වුණා. හොඳට අහගන්න. නැති අයට නම් අමාරුයි පුතෝ මේ ගණන් කොට දාන්න. හොඳේ. මේ කොටසට මේ කොටස සමාන වුණා. ඒ විදියට ඔයගොල්ලෝ දැන් ලියන්න LMට MR සමාන වෙන විදියට මම ත්‍රිකෝණය ලියලා දෙන්නම්. ත්‍රිකෝණය තමයි RLQ ත්‍රිකෝණය. මේ ලියපු විදියටම RLQ ත්‍රිකෝණයෙන් ලියන්න බලන්න. මේ ලියපු කරුණු වලට ගැලපෙන්න මේ පැත්තට පටන් ගමු. හරිද? මේ ත්‍රිකෝණයට මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව මේ කොටසට මේ කොටස සමාන වුණා. මේකට මේකත් සමාන වුණා. එහෙනම් මේකයි තුනම අපට සමානයි කියලා කියන්න පුළුවන් මුලින්ම. හරිද? කොටස් තුන එකිනෙකට සමාන වෙනවා. දැන් ඉතින් අර උත්තරේ අවශ්‍ය තැනට යනවා මොකද්ද? PM සමානයි 3න් 2යි PR බව. PM කියන එක 3න් 2යි PR බව පෙන්වන්නට ඕන. PM කියන එක PR රේඛාවෙන් 3න් 2ක්ලු. 3න් 2ක් කියලායි කියන්නේ. මේකට මෙහෙම ලියන්න පුළුවන්. හොඳේ. පොඩි ලිවීමේ ක්‍රම තියෙනවා. මම මෙන්න මෙහෙම ලියනවා.
ඔයගොල්ලෝ තා ක්‍රමයක් දෙයක් කල්පනා වුණා නම් ලිව්වනම් බලන්නේ හරිද කියලා. හරිද? මම ලියනවා මුලින්ම PL. PL කියලා කියන්නේ PL. PL කියලා කියන්නේ PR රේඛාවෙන් PL කියලා කියන්නේ PR රේඛාවෙන් තුනෙන් එකක්. ඊට පස්සේදී LM කියන එක ලියනවා LM. LM කියලා කියන්නේ ඒත් PR රේඛාවෙන් තුනෙන් එකක්. මේ දෙක එකතු කරනවා. එතකොට PL ට එකතු වෙනවා LM, මේ පැත්තේ තුනෙන් එකයි PR ට තුනෙන් එකයි PR එකතු වෙනවා. බලන්න PL සහ LM. PL සහ LM දෙක එකතු වුණාම හැදෙනවා PM. තුනෙන් එකයි එකතු වුණාම තුනෙන් දෙකයි PR බවට පත් වෙනවා. තවත් සමහරක් වෙනස් විදිහකට ඕගොල්ලෝ ලියන්න පුළුවන්. හැබැයි මොනවා කළත් මුලින්ම මේ කොටස් තුන සමානයි කියලා පෙන්නලා ඉන්නට ඕන. ඒ කොටස් තුන සමාන නැතුව ලියාගෙන යන්න පුළුවන් කමක් නෑ ඔය කියන කරුණු ටික. 11යි 3 7 වෙනි ගණනේ ඕගොල්ලෝ ඔතන යා කරන්න. හරිද? PN රේඛාව දිගට දික් කරන්න. PN රේඛාව දික් කරන්න. නැතුව මේ සම්බන්ධ නෑ. PN රේඛාව නෙමෙයි. sorry. L හරහා අඳින්න සමාන්තර රේඛාවක් QPට PQට සමාන්තර රේඛාවක් අඳින්න L හරහා. එතකොට අදාළ අගයට යන්න පුළුවන්. ඒක 8 වෙනි ගන්න හැදුවා 9 වෙනි ගන්න හදන්න උත්සාහ කරන් රූපයක් තියෙනවා 10 වෙනි ගන්න හදන්න පුළුවන් මම කියලා දීලා තියෙන්නේ ඒක දෙවෙනි කොටස තමයි පොඩ්ඩක් අමාරු. ඊට පස්සේදී මිශ්‍ර අභ්‍යාසයේ 4 වෙනි ගණන හොඳ ගණනක් තියෙන්නේ. හරිද? මිශ්‍ර අභ්‍යාසයේ 4 වෙනි ගණන හදා ගන්න පුළුවන් නම් බොහොම හොඳයි. ඊට පස්සේදී ටියුට් ඒ ගණන් ටිකක් හදන්න ඕන. ඕකේ හදන්න ඕන ගණන් ටිකක් තියෙනවා පාස් පේපර් ගණන් වල. පාස් පේපර් ගණන් වල අවුරුදු ටිකත් එක්ක මම එවනවා. ඔයගොල්ලෝ ළඟ පාස් පේපර් කාගෙත් ළඟ තියෙනවානේ. පාස් පේපර් වල ඒ කියපු ගණන ලියලා හදන්න පුළුවන් උපරිමේ හදන්න. මම අර කියපු අමතර වෙලාව අරගෙන ඒ වෙලාවේ වෙලාව දැනුම් දෙන්නම් මොකද්ද කියලා ඒ වෙලාවට ඒ ටික සාකච්ඡා කරලා මේ සතියෙන් පාඩම ඉවර කරලා දාන විදියට යනවා. හරි? ලබන සතියේකට අපට අලුත් පාඩමකට යන්න පුළුවන්කම තියෙනවා. හරිනේ? මම ඔයගොල්ලන්ට පේපර් එකකුත් එවලා ඇති. කෙටි පේපර් එකක් එව්වා. කෙටි පේපර් එකක් දාලා ඇති WhatsApp එකට. ඒකේ ප්‍රශ්න ටික ලියලා උත්තර ටික ලියන්න. ඊට පස්සේදී මේකේ වැඩ ටික කරගෙන යන්න. වෙලාවක් දෙන්න හොඳේ. නිදහස් වෙලාවක් අරගෙන ගණන් ටික පිළිවෙලට පුළුවන් මට්ටමින් හදන්න. බැරි දේවල් අඩුපාඩු මං කියනවා. පාස් පේපර් ගණන් හදනකොට ඔයගොල්ලොන්ට තේරෙවි ඇත්තටම මේ ගණන් කොච්චර පහසුවෙන් හදන්න පුළුවන්ද කියලා. විභාග ගණන් වල ගොඩාක් වෙලාවට මේ ගණන තියෙන්නේ 9 වෙනි ගණන විදියට. හරිද? 9 වෙනි ගණන්ට තියෙන්නේ පාස් පේපර් මුල ඉඳලා පිළිවෙලට ඔක්කොම හදන අයට එහෙම හදන්න පුළුවන්. නැත්නම් මම ගණන් ටිකක් නම් කරලා දෙනවා. ඒ ගණන් ටික අද හැන්දෑවට දාන්නම් මොනවද කියලා ගණන ලියලා හදලා සම්පූර්ණ කරගන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා. හරිද? ආයි ක්ලාස් එක තියෙන වෙලාව මම ගෲප් එකට දානවා. හරිද? ගොඩාක් වෙලාවට මට හිතෙනවා බදාදා හැන්දෑවට යයි කියලා. ඒක මම අද හැන්දෑවට දැනුම් දෙන්නම්. ඊට පස්සේ ඒ වෙලාවට පන්තියට සම්බන්ධ වෙන්න. හරි? ඉරිදා උදේ සුපුරුදු විදියට තියරි උගන්වනවා. ආයු බෝවන්